මගේ නම අරිත්‍ර. මම දැනට මේ සිල්වර් මිල් ආයතනයේ තමයි වැඩ කරන්නේ. සිල්වර් මිල් කියන්නේ මගේ සීයාගේ තාත්තා තමයි පටන් ගත්තේ. එතන මුත්තා කියලා නේද කියන්නේ. මේ එතකොට දැන් අවුරුදු 100ක් වෙනවා. දැන් මේ කර්මාන්තේ වැඩියෙන්ම කරන්නේ පොල් අරගෙන අපි හැම එකම හදනවා. වැලියු ඇඩ් කරලා ඩෙසිකේටඩ් කොකනට් කරලා ඔක්කොම එක්ස්පෝර්ට් කරනවා. ඉතින් මට දීලා තියෙන්නේ දැන් අපි අනිත් හැම මාකට් එකම හොඳයි මට කොහොමදත් මගේ අංකල්ලා ෆැමිලි බිස්නස් එකනේ දීලා තියෙන්නේ අමාරුම මාකට් එක ඉන්දියාව. ඉතින් මමත් දන්නේ නැහැ කොහොම ඒක කරන්නද කියලා. ඉතින් දැන් ඒ ඔක්කොම කියන්නත් ඉස්සෙල්ලා මේ තැනට එන්න ඉස්සෙල්ලා තව ගොඩාක් සාධක තියෙනවා ජීවිතේ මට බලපෑව. ඉතින් මම මේ ගොඩාක් ඉස්සර දැන් as a kid මම introvert කෙනෙක්. මට හිටියේ ඉස්කෝලේ grade 6 to මම O level කරනකන් හිටියේ මට යාළුවෝ 4. ඊට වඩා යාළුවෝ හිටියේම නැහැ. මම මේ ඇත්තටම කතා කරේ කවුරුත් මම ඉස්කෝලේ හැවුවොත් මේ අරිත්‍රව දන්නවද කියලා සෙන්ට් තෝමසස් වල කවුරුත් දන්නේ නැහැ. මේ මොකද මම එච්චර කතා කරේ නැහැ. ඊට පස්සේ මම O level වලට පස්සේ මම ගියා ස්ටැෆර්ඩ් ඉන්ටර්නැෂනල් ස්කූල්. ඊට පස්සේ ගියාට පස්සේ මේ මට පළවෙනියෙන්ම කිව්වා මේ ඔයා ඩ්‍රාමා එකක ඇක්ට් කරන්න ඕනේ කියලා. ඉතින් මම මේ වගේ ඉන්ට්‍රෝවර්ට් කෙනෙක් වෙලා කොහොමද ඩ්‍රාමා ඇක්ට් කරන්නේ? ඊට පස්සේ කොහොම හරි ඉස්කෝලේ කිව්වා නෑ මේක කම්පල්සරි. අලුතෙන් ආවේ කොහොමද දැන් ෂේක්ස්පියර් ඩ්‍රාමා. ඊට පස්සේ මම ඒකත් කරා. ඊට පස්සේ මම ඇත්තටම හරිම ෂොක්ඩ්. කොහොමද මම මේ ඉස්සර හිටපු එක්කෙනා දැන් මේ ස්ටේජ් එකක් උඩ ඉඳන් මේ ඇක්ටිං කරනවා. ඊට පස්සේ එහෙම හිමින් මම දැන් ඒ ආපු ඔපචුනිටි එක මම ඇත්තට එපා කියන්න ගිහිල්ලා කුමාරි මට එපා කියන්න බැරි තත්යකට ආවා. ප්‍රින්සිපල් කිව්වා නෑ කරන්න ඕනේ කියලා. හැබැයි දැන් එහෙම ගිහිල්ලා මාව අන්තිමට මේගොල්ලන් හවුස් එකේ වයිස් කැප්ටන් කරා. ඊට පස්සේ දැන් මම ඒකත් එපා කිව්වා. හැබැයි කිව්වා නෑ ඔයා කුමාරි කරන්න කියලා. ඊට පස්සේ ඒකත් මට දුන්නේ මේ හිස්ටරි එකේ අන්තිමම ආපු හවුස් එක. ආයි කවදාවත් දිනලා නැහැ. ඉතින් වැඩක් නැහැ. ඒක ඊට පස්සේ කුමාරි දැන් ඊට පස්සේ පළවෙනි එක තමයි දැන් මට දීලා දිනවා ටාස්ක් එකක්. මම බැලුවා කාටද මේ ස්ට්‍රෙන්ත්ස් තියෙන්නේ කියලා අපේ ටීම් එකේ. ඉතින් මම කොහොම හරි අපේ කැප්ටන්ත් එක්කත් කතා කරලා එක එක්කෙනාගේ ස්ට්‍රෙන්ත් එක අනුව දැම්මා. මේක සමහර කට්ටිය ස්විමින් වලින් හොඳයි, සමහර කට්ටිය රනින් වලින් හොඳයි. ඉතින් ඒක අයිඩෙන්ටිෆයි කරලා දැම්මා. ඊට පස්සේ මේ අපිට තිබ්බා මොක් මාර්ච් පාස් එකක්. මේ ඔක්කොම ඉස්කෝලේ වල මාර්ච් පාස් එකම කරලා දිනව නේද? අත උස්සන්න බාන කරලා දිනව. ඉතින් ලේසි නෑනේ. හරි කෝඩිනේෂන් එකක් තියෙන්න ඕනේ ඔක්කොම. ඉතින් අපි ඒකෙත් අන්තිමයක්. ඊට පස්සේ මොක් එකනේ මම කිව්වා අපිට පැය 24ක් තියෙනවා. හෙට තමයි ස්පෝර්ට්ස් මීට් එක. ඉතින් අපි කොහොම හරි මේ දිනමු. ඊට පස්සේ ඔක්කොමලා hina වෙවි කොහොම හරි කරා. ඊට පස්සේ අපි ඒක දින්නා. ඊට පස්සේ එදා දැන් මට මේ ඊයේ පෙරේදා මගේ පරණ යංග ස්ටුඩන්ට්ස්ලා වගේ හම්බුණා. ඒගොල්ලන් ඇවිල්ලා කිව්වා මේ අයියා එදා කියපු එක අපිට තාම තියෙනවා. ඉතින් මම හිතුවා මේක හොඳ එක්සැම්පල් එකක් මට මෙහාට පාවිච්චි කරන්න කියලා. ඉතින් ඊට පස්සේ මේ මම දැන් සෙන්ට් තෝමසස් වල O levels වෙනකම් පාඩම් කරා. ඊට පස්සේ තමයි ස්ටැෆර්ඩ් ගියේ. එතකොට මගේ ඇම්බිෂන් එක තමයි පයිලට් කෙනෙක් වෙන්න. නැත්තම් මට ඒරෝනොටිකල් එන්ජිනියරින් කරලා ටෙස්ට් පයිලට් කෙනෙක් වෙන්න. ඉතින් මම හරිම නයිව්. ඒ කියන්නේ මට කවුරු හරි කිව්වොත් බිස්නස් කරන්න ආස නැද්ද? නෑ මම අහන්නේ. ඉතින් මම ඊට පස්සේ මම A level පොඩ්ඩක් කරා ලෝකල් A levels. මට කෙමිස්ට්‍රි හරි අමාරුයි. ඉතින් මං හිතුවා නෑ මට කෙමිස්ට්‍රි අමාරුනේ මම ලන්ඩන් A levels හරි කරලා මේ එන්ජිනියර් වෙනවමයි කියලා. ඉතින් ඔහොමම ගිහිල්ලා කවුරුත් කියනවා මට මම ඉතින් හිතුවා මේ හරියන්නේ නෑ මං කොහොම හරි මම යුනිවර්සිටි එකට එන්ජිනියරින් තේරුණා. හැබැයි මේ මොකද්ද තේරුණාට පස්සේ මම හිතුවා මේ දැන් මම බිස්නස් උත් ඇප්ලයි කරා. දැන් මම යුනිවර්සිටිස් 3කට විතර ඇප්ලයි කරා. තුනම තේරුණා. දැන් මම ඊපස්සේ මම හිතුවා මේ දැන් මොනෑෂ් මලේසියා තියෙනවා. ඒක තමයි ළඟම. අනිත්
ඔස්ට්‍රේලියාත් ඇප්ලයි කරා හැබැයි දුරයිනේ හැම වෙලාවෙම මොකක් හරි ප්‍රශ්නයක් නම් ගෙදරට එන්න පුළුවන්. ඉතින් මම මලේසියා යුනිවර්සිටි එකට ගියා. දැන් එතන ගියාට පස්සේ මං ගියේ එන්ජිනියරින්. මම තාම ඩිසයිඩඩ් නැහැ. ඊට පස්සේ මම පළවෙනි වීක් එකේ මම හිතුවා මොකක් හරි එකකට මම නිකන් ආසයි මේ බිස්නස් පැත්තට. ඉතින් මම බිස්නස් මුකුත් ඉගෙනගෙන නැහැ. ඊට පස්සේ මම බිස්නස් තෝරගත්තා. ඊට පස්සේ දැන් මට යාළුවෙක් හම්බුණා. දැන් මම තාම ඉන්ට්‍රවර්ට්. හැබැයි අර ස්ටැෆර්ඩ් එකේ ගිහලා පොඩ්ඩක් මං හැදිලා දැන්. මට යාළුවෙක් හම්බුණා ආනන්ද් කියලා. මෑන් ඉන්දියාවලේ. ඉතින් මිනිහා කියනවා දැන් මචං මේ වත් අපි වගේ නේ ඉතින් කොහොම කියලා මං කිව්වා නෝ ආම් ශ්‍රී ලංකන්. ඊට පස්සේ මෙහෙම ගිහිල්ලා මට මිනිහව පෙන්වන්නම බෑ. ඉතින් මම ක්ලාසස් දාගත්තා. මම කියන්නේ මේ හවසම ක්ලාසස් ටික දාගත්තේ. මොකද අපේ යුනිවර්සිටි එකේ ටියුටෝරියල්ස් තෝර ගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ බලද්දි මේ ක්ලාසස් 4ක් තියෙනවා අපිට සතියට තෝරන්න. මේ මෑනුත් තෝරලා තින්නේ මගේ වෙලාව. ඉතින් කොහොම හරි අපි හොඳ යාළුවෝ වුණා. ඉතින් එයා තමයි ඇත්තට මගේ ජීවිතේ ටර්නින් පොයින්ට් එක උනේ. මාව ඉන්ට්‍රවර්ට් කෙනෙක් ඉඳන් එක්ස්ට්‍රවර්ට් කෙනෙක් හැටියට පත් කරේ. මොකද මම ඒ පටන් ගත්ත මේක යුනිවර්සිටි එකේදී මම අන්තිමට ස්ටුඩන්ට් යුනියන් එකේ ප්‍රෙසිඩන්ට් වුණා. ඒ යුනිවර්සිටි එකේදී අපේ 12000ක් හිටිය යුනිවර්සිටි එකේ ඒකේ වෝට්ස් වලින් තමයි පත් වෙන්නේ. මම හිතුවෙත් නෑ මගෙන් ඇවිල්ලා හැවම දුවන්න ඕනේද කියලා. මම හිතුවා නෑ මට බෑ කියලා හිතුවා. හැබැයි මගේ කටින් ඔව් කියලා ආවා. බෑ කියන්න බෑනේ. ඉතින් හැබැයි මම හිතුවෙත් නෑ දිනයි කියලා. ඊට පස්සේ එහෙම මම ඉගෙන ගත්තා ඇත්තට not to give up කියන එක. මොකද මම දැන් අර ඉස්කෝලෙන් අයින් වෙලා යද්දී යුනිවර්සිටි එකට මම හිතුවා ඇත්තට මගේ listening skills හරි එච්චර හොඳ නෑ. කවුරු හරි කතා කරද්දී එක පාට මේ අහන් ඉන්නේ නෑ. සෙන්ටන්ස් කිවර වෙන්න ඉස්සෙල්ලා මාත් කතා කරනවා. මම ඇත්තට හිතාගත්තා ඒක මගේ weakness එක. මම ඒක හදා ගන්න ඕනේ. මගේ communication skills මම හිතුවා මම ඒකත් හදා ගන්න ඕනේ කියලා. ඉතින් ඔහොම ගිහිල්ලා මම ඇත්තට ස්ටඩි කරේ හරි අමාරුයි. මට ඒ කියන්නේ මට ඇත්තට මැත්ස් ලේසි බිස්නස් වලට වඩා. මම දන්නේ නැහැ ඒක අනිත් කට්ටිය ඇග්‍රී වේද කියලා. මට මුකුත්ම තේරුන්නේ නැහැ බිස්නස් වල. ඊට පස්සේ එක සබ්ජෙක්ට් එකක් තිබ්බා මම ෆේල් වුණා ඒක. මොකද අපේ යුනිවර්සිටි එකේ තුන් පාරයි ෆේල් වෙන්න පුළුවන්. ඊට පස්සේ you out of university. ඊට පස්සේ දැන් ගොඩාක් ඒකෙන් 125ක් විතර හැලිලා තව යුනිවර්සිටිස් වලට ගියා. මම ඒ සබ්ජෙක්ට් එක ආයෙ කරා දෙවෙනි පාරත් ෆේල්. ඊට පස්සේ මම ඒත් අතහැරියේ නෑ. මට මේ වෙලාවේ තමයි තේරුනේ නෑ මම අතාරින්නේ නෑ. මම කොහොම හරි මේක ආව ගන්න මම අරගෙන යනවා කියලා. තුන්වෙනි පාර මම දන්නේ කොහොම හරි මාක්ස් 50ක්ම හම්බෙලා මම පාස්. ඊට පස්සේ මම කොහොම හරි අමාරුවෙන් ඇත්තටම මට ඒ සබ්ජෙක්ට් එක ඉගෙනුවෙත් මගේ නංගි. මොකද එයා හොඳට පුළුවන් ඒ ටික. එයා මට කිව්වා මේ කොහොමද කරන්න කියලා. third year subject එකක්. එයා first year. එයාත් ආවේ මගේ යුනිවර්සිටි එකට. හැබැයි එයා කොහොම හරි මට ඒක මේවා කළා මම පාස් වුණා. මම ඒකෙන් ඉගෙන ගත්ත ඇත්තට මම අතාරින්නේ නැහැ කියලා. ඊට පස්සේ දැන් මම ඔහොම ගිහිල්ලා මම ග්‍රැජුවේට් වුණාට පස්සේ මම ඊට පස්සේ මාස්ටර්ස් උත් කරා. එහෙම ගිහිල්ලා මම වර්ක් කරද්දී දැන් මම ඊට පස්සේ මගේ ෆැමිලි බිස්නස් එක මම තව තැන්වල වර්ක් කරලා ජොයින් වුණා. ඊට පස්සේ මට දුන්නෙම අමාරු මාකට් එක. ආයි කියලා වැඩක් නැහැ. අපේ cost of production එක එනවා වැඩි ඒගොල්ලන්ගේ market price එකට වඩා. ඉතින් මොකද්ද තියෙන ප්‍රශ්නේ ඔක්කොම identify කරා. ඊට පස්සේ මම ගොඩක් කල් ගියා. හැබැයි මම කියන්න යන්නේ මම points 4ක් ඉගෙන ගත්තා මගේ කියපු ඔක්කොම stories වලින්. learn not to give up. ඊට පස්සේ there are opportunities God has given in life we must accept. සමහර වෙලාවට අපි හැමෝගෙම මේ ජීවිතේ opportunity එකක්. අපි සමහර වෙලාවට අපි හරි shy වෙයි. අපි shy හැබැයි අපි ඒක accept කරන්න බයයි. සමහර වෙලාවට අපි දන්නවා ඇත්තට අපිට පුළුවන් මේක කරන්න. හැබැයි අපි සමහර වෙලාවට හිතනවා නෑ මට මේක කරන්න බෑ. ඉතින් success doesn't happen instantly. It takes time. සමහර වෙලාවට අපි හිතනවා මේ ප්‍රොජෙක්ට් එක අපිට දැම්මම මට ආවා ඊළඟ මාසේ අපි ප්‍රොෆිටබල් ගන්නවා.
නෑ සමහරවිට අවුරුදු 2ක් යයි අවුරුදු 5ක් යයි step by step එක කරන්න ඕනේ. ඊට පස්සේ every place you are in you learn from each situation and you will be surprised how these tiny situations will help you in the future. දැන් අර මං කියපු එක ස්ටැෆර්ඩ් සෙන්ට් තෝමසස් වල ඉන්න කාලේ එහෙමයි. දැන් මගේ යාළුවෝ මට හම්බෙද්දි මට කියන්නේ මේ මචං මේ වා මේ අරිත්‍ර නෙමෙයිනේ මේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඒ පොඩි ඉන්ස්ටන්සස් අරගෙන දැන් මට දැන් තියෙන ජීවිතේ මට ගොඩාක් උදව් වෙනවා. ඉතින් මටත් කියන්න තියෙන්නේ ඔයගලන්ට ඔයගලන් දැන් කී දෙනෙක් මෙතන under 24ද අත උස්සන්න බලන්න. About 24 25 කී දෙනෙක් ඉන්නවද? මෙතන කී දෙනෙක් work කරනවද? හරි. මටත් කියන්න තියෙන්නේ මේ ඔයගලන් ස්ටඩි කරන කාලේ ගොඩාක් ඉගෙනුමත් බලන්න. හැබැයි ගොඩාක් soft skills develop කරන්න හොඳ chance එකක් හම්බ වෙනවා. ඒ කියන්නේ සමහර වෙලාවට අපිට listening, communication, networking අන්න ඒ skills අපිට ඔය ගොඩාක් උදව් වෙනවා. අවුරුදු 10කින් 20කින් විතර ඒක ගොඩාක් ඔයගලන්ට උදව් වෙනවා. ඉතින් මම අර කියපු කරුණු හතරත් මතක තියාගෙන ඒක තමයි මම අද කියන්න බැලුවේ. මම දැන් හරින්දට පාස් කරනවා. මම ඉස්සෙල්ලාම කියන්න ඕනි මේ වගේම අපි මේ බ්‍රුක්සයිඩ් දේව සභාවෙම ඔයගොල්ලෝ වගේම අපි මේ youth meeting වලින් youth program වලින් ඇවිල්ලා ඒ වගේ ලොකු ආශිර්වාදයක් අපේ ජීවිත තුළ අත්දකපු නිසා දෙවියන් වහන්සේට ස්තුති කරනවා. අපිටත් අපේ බාල පරම්පරාවට ඇවිල්ලා කතා කරන්න මේ දුන්න අවස්ථාව ගැන. ඉස්සෙල්ලාම මම කියන්නම් අරිත්‍රය වගේම මගේ ජීවිතේ දෙවියන් වහන්සේ ගොඩක් වෙනස් කරපු කාරණා තියෙනවා. ඊයේ හවස මෙතන හිටපු කට්ටිය පොඩ්ඩක් උස්සනවා. ගොඩක් අය ඉන්නවා. මම ඒකේ චූටි දෙයක් කියන්නම්. අපිට පාස්ටර්ත් ඉන්නවා. පාස්ටර් කිව්වා අපිට අපේ දියුණුව කියන්නේ අපේ කාර් එකවත් දේපල වතු පිටි ගොඩනැගිලිවත් නෙවෙයි. පළවෙනියටම ඒක නෙවෙයි අපේ සංවර්ධනය අපේ දෙවියන් වහන්සේගේ අපිට තියෙන ප්‍රසාදය. දෙවියන් වහන්සේගේ ප්‍රසාදය තියෙනවා නම් අපිට ඒ දේවල් ඊට පස්සේ හෝ ඒ තියෙන දේවල් හෝ ඒ තියෙන දෙවියන් වහන්සේගේ ප්‍රසාදය නිසා. දෙවියන් වහන්සේගේ ප්‍රසාදය ලබන්නට නම් අපි මුලින්ම කරන්න ඕනි දේවල් දෙකක් ගැන කිව්වා. කාටද මතක? මතකද? දෙවියන් වහන්සේට කීකරු වෙන්න ඕන. ධර්මිෂ්ඨකම අපිට තුළ තියෙන්න ඕන. එකඟයිද? අත උස්සන්න බලන්න එකඟයිද කියලා. ධර්මිෂ්ඨකමයි දෙවියන් වහන්සේට කීකරු වීමයි තියෙනවා නම් අපිට දෙවියන් වහන්සේගෙන් නොලබෙන්න දෙයක් නැහැ. ස්වාමීන් වහන්සේ සියල්ල අපිට යහපත්ව දෙන්න විශ්වාසවන්තව ඉන්නවා. ඉතින් මගේ ජීවිතේ මං ඔයාලා වගේම මේ ඔක්කොමලා ඉන්නේ දැන් A level කරපු අය කී දෙනෙක් ඉන්නවද? පොඩ්ඩක් අත උස්සන්න. හරි කිහිප දෙනා ඉන්නේ. මං කියන්නම් මම මගේ ගම ඊටාම ග්‍රාමීය ප්‍රදේශයක්. ඔයගොල්ලෝ අහලා තියෙනවද දන්නේ නැහැ ගිරාඳුරු කෝට්ටේ කියලා. ඒ ප්‍රදේශයේ ඉඳලා මම මගේ කුඩා කාලේ මම ඉගෙන ගන්නකොට මම ඇත්තටම මේ ඉගෙන ගන්න මම ආසාවකුත් නැහැ. මට ඉගෙන ගන්නත් බෑ. මේ හැමදාම ඉතින් කම්ප්ලේන්. මේ අපේ අයියා අක්කයි හොඳට ඉගෙන ගන්නවා. ඉතින් ගෙදෙට්ට සමහරලාට අයියාගෙන් අයියා හරහා හෝ අක්කා හරහා පණිවිඩ එනවා. මම මේ නට ඉන්නවා මේ මොකුත් ඉගෙන ගන්න නැහැ කියලා. ඉතින් ගෙදරින් ගොඩක් වෙලාවට මට බැනුම්ම තමයි. ඉතින් මගේ ජීවිතෙත් මම දෙවියන් වහන්සේ අඳුර ගන්නකොට අවුරුදු මට 11ක් විතර ඒකලා මම මේ කතාව ඉතා කෙටියෙන් කියලාගෙන යන්නම්. සමහර කාලවල මිස් වෙයි. ඒව ගැන වැඩි ගණන් ගන්න එපා. O level කරලා මම O level සාමාන්‍ය විදිහට පාස් වුණා. ඒ කාලෙදී එච්චරම මට අධ්‍යාපනය ගැන ලොකු මේවාවක් තිබුණ නැහැ. නමුත් O level පාස් වුණාට පස්සේ මට එක කාලයක් ආවා මම හොඳට ඉගෙන ගන්න ඕනි මේ මට පුළුවන් නේ කියන එක. අරිත්‍රය කිව්වා වගේ අපි ඉගෙන ගන්න ඕනි අත්හරින්න නැතුව ඉන්න. මොකක් හරි දෙයක් අපේ ටාගට් එකක් තියෙනවනම් අත්හැරලා දාන එක තප්පරෙන් කරන්න පුළුවන්. හැබැයි ඒක අල්ලගෙන අපිට ඒක සක්සස් වෙනකන් යන්න පුළුවන් නම් ඒක ලොකු කාලයක් යනවා. ඒකට වැයවීමක් තියෙනවා. ඒකට යම් අපේ උනන්දුවක් තියෙන්න ඕනේ.
ඉතින් මම O level කරලා මේ පාස් වුණාට පස්සේ මම හිතුවා මම අනිවාර්යයෙන්ම හොඳටම A level කරන්න ඕනි කියලා. ඉතින් මම ඒ ටාගට් එකෙන්ම A level පටන් ගත්තා. A level කරනකොට මට හොඳ ගුරුවරු කීප දෙනෙකුත් හම්බුණා. ඉතින් ඒ කාලේ A level කරනකොට අපිට ලොකුම කාරණාව තමයි අපිට A level වලින් පස්සේ මොකද්ද කරන්න ඕනේ මොන විදිහටද වෘත්තියක් තෝරගන්න ඕනේ කියන එක ලොකු දැනුමක් අපිට දුන්නා අපේ හිටපු ගුරුවරු. මම දන්නේ ඕගොල්ලන්ට කොහොමද කියලා මේ ඒ දේවල් ගැන උගන්වනවද කියලා. හැබැයි අපිට ඒ දේවල් ගැන ඉගන්වුවා මම වාණිජ්‍ය අංශයෙන් A level කරේ. ඒ වෙනකොට ඒ ගුරුවරු අපිට ඉගන්වුවා A level වලින් පස්සේ පාස් වුණොත් මොකද්ද කරන්න තියෙන්නේ? ෆේල් වුණොත් මොකද්ද කරන්න තියෙන්නේ? කැම්පස් ගියාට පස්සේ මොකද්ද කරන්න තියෙන එක ස්ටෙප් බයි ස්ටෙප් අපි දැනගෙන හිටියා. ඉතින් A level අවසාන වෙනකොට අපි දැනගෙන හිටියා මොනවාද අපිට තියෙන වෘත්තිමය විභාග අපිට මොනවද කරන්න පුළුවන් ඒ දේවල් ගැන අපි දැනන් හිටියා. ඉතින් දැන් ගොඩක් වෙලාවට අපි අර අරිත්‍රය කිව්වා වගේ අපි ටාගට් එකක් තියාගෙන හිටියේ නැත්නම් අපේ ජීවිතේ අපි සමහරවිට එක ක්ෂණිකව තීරණ ගන්නවා. ඒ තීරණ සමහරවිට නිෂ්ඵල වෙන්නත් පුළුවන්. ඉතින් මම A level කරලා කොහොම හරි 2013 වර්ෂයේදී මගේ මූලික උපාධියත් මම ඉවර කරලා මම මගේ වෘත්තීමය ජීවිතෙත් මම හොඳින් කරගෙන යනකොට ඉතින් මට දෙවියන් වහන්සේගේ ලොකු ආශිර්වාදයක් හම්බුණා. මගේ ඒ වෘත්තීමය ජීවිතේ ගොඩක් වර්ධනය කරගන්න මට අවස්ථාවක් ලැබුණා. ඒ හැම තැනදීම මම මගේ රැකියාවට මගේ ශාස්ත්‍රයට අමතරව දෙයක් මම හැම වෙලාවෙම ඉගෙන ගන්න උත්සාහ කරා. ඉතින් ඔයාලට මම කියන්නේ ඔයාලා දැන් කලා අංශයෙන් හෝ ගණිත අංශයෙන් හෝ මොනවා හරි අංශයකින් යනකොට ඒ යන පාත් එකට අමතරව දෙයක් ඉගෙන ගන්න ඕගොල්ලෝ උත්සාහ කරන්න. සමහරවිට ඕගොල්ලෝ ජොබ් එකකට ගියාම දැන් ජොබ් කරන අයට තේරෙනවා ඇති සමහරවිට ට්‍රේනින් කරන්න දෙන ඒ ට්‍රේනින් කරන කෙනාව සමහරවිට ඕගොල්ලෝ ට්‍රේනින් කරන්නේ නැහැ. සමහර මට හම්බෙලා තියෙනවා අපිට ගයිඩ් කරන්නේ බාගෙට. ඉතින් අපි සමහරවිට ඒ තැන් වලින් අපි දුක් වෙන්න හොඳ නැහැ, අපි කලකිරෙන්න හොඳ නැහැ. අපි බලන්න ඕනි කොහොම හරි මේ දේ අපේ ජීවිතේට අපි අල්ලගන්නේ කොහොමද කියන එක. ඉතින් මගේ වෘත්තිමය ජීවිතයේදී ගොඩක් මට ඒක උපකාරයක් වුණා. මම වාණිජ්‍ය අංශයෙන්ම ගිහලා මම ගිණුම් කරන අංශයෙන් ඉදිරියට ගියේ. එහෙම කරන් ඉන්නකොට මට තේරුණා මගේ උපාධියත් ව්‍යාපාර කළමනාකරණය. ඉතින් ඒ කළමනාකරණය කිව්වම ඒකේ තියෙන ප්‍රධාන කළමනාකරණ භූමිකාවල් ටික ඔක්කොම අයත් වුණා HRM මාකටිං ප්‍රොඩක්ෂන් ඒ හැමදේම අපි ඉගෙන ගත්තා. ඉතින් මට ඕනි වුණා මේ ඉගෙනගත්ත දේවල් ප්‍රැක්ටිකලි කොහොමද මේ ආයතන වල වෙන්නේ කියලා දැනගන්න. ඉතින් මම ගිණුම් කරන අංශයෙන් ඒ ජොබ් එක මම කරගෙන ඉන්නකොට මම ගොඩක් වෙලාවට ප්‍රොඩක්ෂන් ෆැක්ටරි එකක් තියෙනවා නම් ඒ ෆැක්ටරි එකේ මොනවද වෙන්නේ කියන එක මම හොයලා බැලුවා. එතකොට මාකටිං එකේ මාකටිං මැනේජර්ස්ලා සේල්ස් මැනේජර්ස්ලා මොනවද කරන්නේ කියන එක මම අයිඩියා එකක් ගත්තා. එතකොට දැන් ඒ විදිහට මම ඕගොල්ලොන්ට කියන්නේ ඕගොල්ලොන්ගෙත් වෘත්තිමය ජීවිතේ ඕගොල්ලෝ යන්න ඉන්නකොට ඔබට යම් වටපිටාවේ තවත් දැනුමක් තියෙනවනේ. ඔබට මේ වෘත්තිමය ජීවිතයේ උසස් ස්ථානයකට යන්න ලොකු සපෝට් එකක්. ඉතින් ඒත් එක්ක ආත්මික ජීවිතයේදීත් අපි සමහරවිට ඕගොල්ලෝ දැන් මේ ඉන්න කඩේම ඊටාම මොකද්ද කියන්නේ මේ හරි තීව්‍ර තත්වයක්. ඒ කියන්නේ ඕගොල්ලෝ දැන් මේ වෘත්තිමය ජීවිතය ඇතුළත් වෙන්න ඉන්න මේකෙදි සමහරවිට ඕගොල්ලන්ට ආත්මික ජීවිතයේ දේවල් මග හැරෙන්න ඉඩ තියෙනවා. ඉතින් මගේ ඉල්ලීම ඕගොල්ලෝ දෙවියන් වහන්සේත් සමග කතා කරන්න මේ වගේ දේවල් දෙවියන් වහන්සේගේ මාර්ගය මොකක්ද කියන එකත් ඔයාලගේ ඔළුවේ නිරන්තරයෙන් තියෙන එක ලොකු උදව්වක්. ඉතින් මම ඒ විදිහට ජොබ් එක කරන් ඉන්නකොට මට මම පාත් එකක් හදාන් හිටියා. මං අහවල් වයසේදී මම වාහනයක් ගන්නවා, ගයක් හදනවා. ඒ වගේ මගේ අයිඩියා එකක් තිබුණා. ආරිට්‍රය කිව්වා වගේ අපේ ටාගට් එකක් තියෙන්න ඕන. අපි ඉස්සරහට යනකොට මොකද්ද කරන්න කියන එක. ඉතින් මට ඔයාලට කියන්න ලොකුම දේ තමයි ඕගොල්ලොන්ගේ දැනුම කියන එක ඉස්සෙල්ලාම හදා ගන්න ඕනේ. අපි දෙවියන් වහන්සේ තුල අපි දෙවියන් වහන්සේගේ දරුවෝ නම් අපිට ලැබෙන්නේ නැති දෙයක් නැහැ. අපිට ප්‍රඥාව සියලු දේ අපිට දෙවියන් වහන්සේගෙන් ලැබෙනවා. ඉතින් ඒ දැනුම මූලික දැනුම ඕගොල්ලෝ හදාගත්තට පස්සේ ඕගොල්ලොන්ට පුළුවන් ඕගොල්ලෝගේ පාත් එක මොකද්ද කියන එක ඕගොල්ලොන්ටම තීරණය කරන්න. ඉතින් සමහරවිට අපි A level වලට සබ්ජෙක්ට් තෝරගන්නෙත් කවුරු හරි කියන විදිහට.
සමහරවිට අපි දන්නේ නැහැ මේ කොමර්ස් කරනවද මැත්ස් කරනවද මොනවද කියලා. ඉතින් සමහරවිට අක්කා හරි අයියා හරි ගෙදරින් හරි කියන ඵලයට අපි දැන් තෝරගන්නවා. හැබැයි ඒ තෝරගත්තත් ඕගොල්ලෝ මේ ශේස්ත්‍රයේ හරියට දැනුම ගත්තා නම් ඔබ ඒ කිසිම ඉස්සරහට යනකොට ඔයගොල්ලන්ට පැකිලෙන්න දෙයක් නැහැ. ඔයගොල්ලෝ ඒ දැනුම එකතු කරගෙන තියෙන්නේ. ඔයගොල්ලෝ දන්නවා ඇති සාමාන්‍ය වැඩ කරන අය දන්නවා හැම ආයතනයකම හියුමන් රිසෝස් ඩිපාර්ට්මන්ට් එකක් තියෙනවා. මානව සම්පත් කළමනාකරණය. ඉතින් ඒ වගේ සමහරවිට ලොකු වියදම් කරනවා මානව සම්පත සංවර්ධනය කරන්න. ඉතින් ඕගොල්ලොත් ඒ වගේම ඕගොල්ලොන්ගේ තියෙන ඕගොල්ලෝ ඇතුලේ තියෙන සම්පත් ටික ඕගොල්ලෝ සංවර්ධනය කරගන්න. ඉතින් මට කියන්න ඕන ලොකුම කාරණාව මම මේ විදිහට ජොබ් එක කරගෙන මම සාර්ථකව ඒ ටික කරගෙන යනකොට මගේ ලොකුම ටර්නින් පොයින්ට් එක මට මගේ ජොබ් එකත් එක්ක මම හිතුවා මේ මගේ ඉස්සරහට තියෙන ටාගට්ස් වලට මම ජොබ් එකට අමතරව මේක නවත්තලා මම ව්‍යාපාරයක් පටන් ගන්න ඕනේ කියන එක. ඉතින් අරිත්‍රායියාගේ වගේ මගේ කිසිම ෆැමිලි බිස්නස් මොකොත් එහෙම මට තිබුණේ නැහැ. ඉතින් මට ඒක ලොකු ඔළුවට මේ ආවට මේ කිසිම ඒ ගැන මේ ප්‍රායෝගික දැනුමක් තිබුණේ නැහැ බිස්නස් එකක් කරන්න. ඉතින් මම ඒ ගැන ඇත්තටම දෙවියන් වහන්සේට යාඥා කරා. මොකද මම සමහර තීරණ අපි ගන්නවා අපිට වරදින්න පුළුවන් සමහර තීරණ හරියනවා. ඉතින් දෙවියන් වහන්සේ මම මේක ගැන මම ඇත්තටම දෙවියන් වහන්සේගෙන් මට හඬක් ඇහිලා නෙවෙයි මම ව්‍යාපාරේ පටන් ගත්තේ. දෙවියන් වහන්සේට මම මේක බාර කරා. ස්වාමීනි මම මෙහෙම දෙයක් කරන්න යනවා. මේකට ආශිර්වාද කරන්න කියලා. ඉතින් දෙවියන් වහන්සේ ඒහා සමානවම ඇත්තටම ඒකට ආශිර්වාද කරා. මම රැකියාවේ දියුණු වුණා වගේම මම ව්‍යාපාරයක් පටන් ගත්තාම ඒකත් මුල ඉඳලම ස්වාමීන් වහන්සේ දියුණු වෙන්න උපකාර කළා. ඉතින් ඒකේ ලොකු ආශිර්වාදයක් මම චූටි කැපිටල් එකකින් පටන් ගත්තේ. ඒ ප්‍රාග්ධනයකින් ඒ ප්‍රාග්ධනය නැතුව තියෙද්දිත් හිතා ගන්න බැරි ස්වාමීන් වහන්සේගේ ආශිර්වාද මාත් එක්ක එන්න පටන් ගත්තා. ඒක සමහරලාට මේ මගේ භාර්යාව ඉන්න පිටිපස්සේ සමහරලාට අපි කල්පනා කරනවා මෙහෙම මේ වෙන්නේ කොහොමද කියන එක අපිට හිතා ගන්න බෑ. සමහරලාට අපි ඒ ඉන්වෙස්ට්මන්ට් එක පොඩි දෙයක් වුණාට අපිට එන රිටර්න් එක ලොකු රිටර්න් එකක් අපිට එනවා. ඉතින් මේ ඒක පුදුම ආශිර්වාදයක් අපි නිතරම යාඥා කරනවා දෙවියන් වහන්සේට ඒ දේවල් සාර්ථක වෙන්න කියලා. ඉතින් මේ ඒත් එක්ක එක දවසක් මට අපි පිටරටින් ආනයනය කරනවා මේ නිමියඳුම්. ඉතින් මේ අපි කෑෂ් දීලාම තමයි අපි මේ දේවල් කරන්නේ. දවසක් මට එකපාරට මේ මගේ ෆොරින් ඉන්න සප්ලයි කෙනෙක් මට එයා කියනවා මේ එයා ඩීල් කරන කිසිම කෙනෙක් ළඟ නැති හොඳ දෙයක් මට ඔයාගේ දැනෙනවා. මට ඒක හිතා ගන්න බෑ මොකද්ද කියලා. මේ මට මං ඔයාට උදව් කරන්න කැමතියි. ඔයා මීට වඩා ලොකුවට මේක කරන්න කියලා. ඉතින් එයා කිව්වා මේකෙන් මට හිතා ගන්නත් බෑ. එයා මොකද්ද මේ කියන්නේ කියන එක මට පැහැදිලිුනේ නැහැ. පස්සේ එයා කිව්වා ඇත්තටම මං කැමතියි ඔයාට උදව් කරන්න. ඔයාට මම මගේ නිෂ්පාදන මම ඔයාට ක්‍රෙඩිට් ණයට දෙන්න. ඔයා මට විකුණලා සල්ලි දෙන්න කියලා. ඉතින් ඒක පුදුම ආශිර්වාදයක්. අරිත්‍රාය දන්නවා ඇති, පාස්ටර් දන්නවා ඇති. මේ අපේ ලංකාවේ කෙනෙක්වත් අපිට ණයට දීලා බිස්නස් කරන්න සාමාන්‍යයෙන් දෙන්න මේ යොමු වෙන්නේ නැහැ. ඉතින් ඒක මට හිතා ගන්න බැරි වෙලාවක දෙවියන් වහන්සේ ආශිර්වාද දුන්නේ. ඉතින් ඒ ආශිර්වාදෙත් එක්ක මම පටන් ගත්තට වඩා මගේ ව්‍යාපාරය ටිකක් දියුණු කරගන්න මට ලොකු උදව්වක් වුණා. ඇත්තටම මේ පුද්ගලයා මාව දැකලත් නැහැ. අපි අන්තර්ජාලය හරහා තමයි අපි හැමදේම කරන්නේ. ඉතින් මේක පුදුම ආශිර්වාදයක්. ඒක මම ඔයාලට කියන්නේ දෙවියන් වහන්සේගේ ආශිර්වාදය අපි හිතන්නේ නැති වෙලාවල් වල අපිට එන්න පුළුවන්. අපිට එකම දේ පාස්ටර් කිව්වා වගේ ධර්මිෂ්ඨකමයි දෙවියන් වහන්සේට කීකරුකමයි. ඉතින් අපි අර බයිබලයේ අකීකරු පුත්‍රයාගේ කතාව දන්නවා. ඒකෙදි අකීකරු පුත්‍රයා තාත්තගේ සියලු සම්පත් අරන් ගිහිල්ලා විනාශ කරලා මෙයා කළා. අන්තිමේදී වුණත් ඔහු ආයේ තාත්තා වෙතට ආවට පස්සේ තමයි ඔහු හොඳ පුද්ගලෙක් වුණේ. තාත්තා එනකම් බලන් හිටියා. ඉතින් ඒ වගේ කීකරු වුණොත් දෙවියන් වහන්සේට අපි ධර්මිෂ්ඨකම අර අපේ විෂන් එකේ කිව්වා වගේ සස්ටේනබල් තිරසාරව ඒක අපි කරන් යනවා නම් අපිට දෙවියන් වහන්සේ ආශිර්වාද කරන්න බලන් ඉන්නවා. ඉතින් මගේ මේ කතාවේ මූලිකම දේ වෙන්නේ මට ඔයාලට කියන්න තියෙන්නේ ඔයාලා දැන් මේ පටන් ගන්න අද දවසේ ඔයගොල්ලෝ හිතා ගන්න ඔයාලා කොයි මට්ටමේ හිටියත් සමහරලාට ලොකු ප්‍රශ්නවල ඉන්න පුළුවන්.
සමහරලාට ජොබ් එකක් නැතුව ඒ කනස්සල්ලෙන් ඉන්න පුළුවන්. කනස්සල් වෙන්න එපා. ඔබ දෙවියන් වහන්සේට යාඥා කරන්න දෙවියන් වහන්සේ ඔබට මාර්ගයක් සලස්සන්නට විශ්වාසවන්තව ඉන්නවා. ඒක මගේ අත්දැකීම. මොකද මම හිතුවේවත් නැති තැනක මම අද ඉන්නේ. ඒ කියන්නේ මම හිතාගෙන හිටියේ මෙහෙම O level කරා, A level කරා, ඩිග්‍රී කරා, මෙහෙම ජොබ් එකක් කරා. ඒ පාත් එකක් ගැන තමයි මම හිතන් හිටියේ. හැබැයි මට කිසිම සම්බන්ධ නැති තැනක මම අද ඉන්නේ. හැබැයි ඒ ආපු තැනදී මේ කාලෙත් එක්ක ඊටාම සාර්ථකව අපි මේ දේවල් කරගෙන යනවා. ඉතින් මම ඔයාලට කියන්නේ මගේ ජීවිතයේ අත්දැකීම් මම බෙදාගත්තේ දෙවියන් වහන්සේ වචනේ තියෙනවා කනස්සලු වෙලා එක රියනක්වත් අපේ උසට එකතු වෙන්නේ නැහැ කියලා. ඉතින් ඒක නිසා කනස්සලු වෙන්න එපා. අද ඉන්න තත්ත්වය මොකද්ද කියන එක ඔබ අද ඉඳලා හිතා ගන්න. මම අද ඉඳලා අරිට්‍රයික වගේ ටර්නින් පොයින්ට් එක අද ඉඳලා මම මේ දේවල් මම මේ විදිහට කරගන්නවා. මම දෙවියන් වහන්සේත් එක්ක මේ දේවල් බෙදා ගන්නවා. දෙවියන් වහන්සේ මොකද්ද කියන්නේ කියන එක මගේ ජීවිතේ ඇප්ලයි කරනවා කියන එක. ඉතින් ඔබ මූලිකවම ඔබට අවශ්‍ය දැනුම ඔබ වටපිටාව ඔබ හදාගන්න. ඒ දැනුම නැතුව ඔබට කිසිම දෙයක සාර්ථකත්වය ඔබට හිතන ආකාරයෙන් කරගන්න බැරි වෙන්න පුළුවන්. දැන් අද වෙනකොට අපි කතා කරනවා knowledge based economy කියලා. දැනුම පදනම් කරගත් ආර්ථික ක්‍රමයක්. ඒතකොට ඒක තමයි අද තත්ත්වයේ ලෝකේ. ඉස්සර අපි කතා කරා ඇග්‍රිකල්චර් ඒ වගේ දේවල් ගැන. දැන් කතා කරන්නේ අපි දැනුම පදනම් කරගත් ආර්ථිකයක්. ඒ කියන්නේ ඇග්‍රිකල්චර් වලට උනත්, ෆැක්ටරි වලට උනත්, IT වලට උනත් හැමදේම අවශ්‍ය වෙන්නේ දැනුම. දැනුම තමයි මේ හැමදේදීම යොදා ගන්න. ඉතින් ඔබ කරන්න ඕනේ ඔබගේ සාර්ථකත්වයේ සඳහා ඔබ දැනුම හොයා ගන්න ඕනේ. ඒක කවුරුත් ඇවිල්ලා සමහරලාට පොතක් දීලා මේවා කරන්න නැතුව ඔබගේ උත්සාහය තමයි ඒ තැනට යන්න ඔබ හදා ගන්න ඕනේ. ඉතින් අද ලෝකේ මොකද්ද වෙන්නේ, ලංකාවේ මොකද්ද වෙන්නේ කියන එක ඔබ අර අපි වචන ටික කියන්නේ අප්ඩේට් වෙන්න ඕනේ කියලා. ඒ අප්ඩේට් එකේ ඔයගොල්ලෝ ඉන්නවනම් ඔයගොල්ලෝගේ ඉස්සරහා ඔයගොල්ලෝගේ දියුණුව ඉතාම සාර්ථකව ඔයගොල්ලන්ට ළඟා කරගන්න පුළුවන්. සමහර කම්පැනි තියෙනවා ලෝකේ blue chip company, Samsung, Alphabet, Intel, Toyota ඒ වගේ මල්ටිනේෂනල් කම්පැනි තියෙනවා. ඒගොල්ලොන්ගේ රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් එක්ස්පෙන්ස් එක විතරක් අපේ වගේ රටවල් වල ජාතික ආදායම හා සමානව ඒගොල්ලෝ වියදම් කරනවා. එතකොට අපේ රටේ මුළු ආදායම රටේ තියෙන මුළු ආදායමට සමානයි ඒගොල්ලොන්ගේ එක දෙයකට යොමු කරන මේ වියදම. එතකොට ඒගොල්ලෝ ඉන්කම් එක අපේ රටටත් වඩා වැඩි එක කම්පැනි එකක. ඒ කරන්නේ ඒගොල්ලෝ ඒ රටේ අලුත් දේවල් හොයන්න මෙයා කරනවා. ඉතින් ඕගොල්ලෝගේ අලුත් දැනුම හොයාගන්න ඕගොල්ලෝ යම් වැයවීමක් කරන්න අවශ්‍යයි. ඉතින් මම ඔයගොල්ලන්ට කරුණාවෙන් ඉල්ලා සිටින්නේ ඔබගේ ආත්මික ජීවිතයත් ඔබගේ වෘත්තිමය ජීවිතයත් ඝට්ටනයක් ඇති කරගන්න එපා. ඔබ වැඩි පැත්ත ඔබ වැඩි දේ දෙවියන් වහන්සේට දුන්නොත් දෙවියන් වහන්සේ ඔබට 100ක් දක්වා ආශිර්වාද කරන්න යනවා. කවුද ඒක විශ්වාස කරන්නේ? මම මගේ අත්දැකීමෙන් කියන්නේ ඔබ දෙවියන් වහන්සේට ඔබේ කාලයෙන් ඔබේ හැමදේම ඔබ විශ්වාස කරනවා නම් මොකද දෙවියන් වහන්සේ පැහැදිලිව කියනවා ක්‍රියා නැති ඇදහිල්ල මැරිලායි කියලා. ඔබ යම් ක්‍රියාවක් කරොත් ඒකට දෙවියන් වහන්සේ එකතු කරන්නට විශ්වාසවන්තව ඉන්නවා. ඔබ අද හිතා ගන්න ඔබ ඉන්න තත්ත්වය කුමක් වුණත් මම මගේ අරමුණට මේ විදිහට ස්ටෙප්ස් වලට යනවා. සමහරවිට ඔයාලා හිතයි දැන් මගේ අත්දැකීම මම මේ කියන්නේ ඔයගොල්ලෝ බිස්නස් එකක් කරන්න ඕනේ කියන එක මම මෙතෙන්දි කතා කරන්නේ නැහැ. සමහරවිට ඔයගොල්ලෝ වෘත්ති ජීවිතයේදී ඉතා ඉහළට යන්න පුළුවන්. ඉතින් ඒක නිසා අද ඔයගොල්ලෝ හිතා ගන්න හිතින් මම ඉන්න තත්ත්වේ මම දුකෙන්ද ඉන්නේ, මම කනස්සලු වෙලාද ඉන්නේ, මම වැටිලාද ඉන්නේ, ඒ කිසි දෙයක් හිතන්න එපා. අද ඉඳලා දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරන අලුත් ගමනකට. ඉතින් ඒ தත්ත්වයේ හිතේ ඕගොල්ලෝ තියාගෙන දෙවියන් වහන්සේත් සමග ගමනක් ගියොත් ඔබට වරදින්නේ නැහැ. ඔබ ආශිර්වාදයට ලක් වෙනවා මිසක් ඒක මගේ අත්දැකීමෙන් මම කියන්නේ අපි සාමාන්‍යයෙන් ගත්තොත් වාර්ෂිකව සාමාන්‍යයෙන් කම්පැනි එකක වර්ධන growth rate එක ගත්තොත් සාමාන්‍යයෙන් 105 10 ඒ වගේ යනවා. 150 160 යන සාමාන්‍යයෙන් කම්පැනි කොහෙවත් නැහැ. මම කරන ව්‍යාපාරය සුළු ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. මගේ growth rate එක 100%යි. දෙවියන් වහන්සේ මට ආශිර්වාද කළා. මම කල්පනා කරලා බලුවා මෙච්චර දෙයක් කොහොමද වෙන්නේ කියන එක. මේ කොරෝනා කාලේ බිස්නස් හැමදේම වැටලා තියෙනවා.
සමහර වත්කම් විකුණන්න වෙන තරමට වැටලා තියෙනවා. අපි හැමදාම මේ ගියපු මාස ටිකේම අපි ඊටාම ආශිර්වාදයෙන් දෙවියන් වහන්සේ අපිට අලුත් බිස්නස් ඔපචුනිටි දෙනවා. ඉතින් මේ විදිහේ පීරියඩ් එකත් දෙවියන් වහන්සේ අපිව සාර්ථකව ගෙනියනවා කියන්නේ ඒක ඔබටත් ආශිර්වාද වෙනවා. දෙවියන් වහන්සේ කියනවා පරම්පරාවට ඒ ආශිර්වාදය හම්බ වෙනවා කියලා. ඉතින් මම විශ්වාස කරනවා අපි වෛද්‍ය ලලිත් මෙන්ඩිස්, නිශාන්ත, පාස්ටර් නිශාන්ත, පාස්ටර් රුක්මල් ඒ වගේ ගොඩාක් ජ්‍යෙෂ්ඨ සභාපාලකවරුන් අපිට ලොකු මඟ පෙන්වීමක් කරා අපි ඔයගොල්ලෝ වගේ ඉන්න වයසේදී ඒවෙන් ගියපු ඒ ආශිර්වාද තාමත් අපි අත්දකිනවා. ඉතින් මම ඔයගොල්ලන්ට කියන්නේ ඔයගොල්ලෝ කලකිරෙන්න එපා කිසිම දෙයකින්. ඔබ ඉන්නේ දැන් තාම පහත් තත්වයේ හිටියත් ඔබ උසස් කරන දෙවියන් වහන්සේ විශ්වාසවන්තයි. ඉතින් මම මේ වෙලාවේ වැඩි වෙලාවක් කතා කරන්න බෑ. තියෙන කාලෙත් එක්ක අපි බලාපොරොත්තු වෙනවා මේ වැඩසටහන තවත් දවසක ඔයගොල්ලොත් එක්ක හම්බ වෙන්න. ඉතින් අපි අත්දැකීම් බෙදා ගන්නම්. ඔබට ඊටාම ආශිර්වාදයක් මේ කාලය. ඔබට ඊටාම වටිනා කාලයක්. මක් නිසාද ඔයගොල්ලෝ දන්න අය දන්නවා ඇති මේ විදිහ ඇත්තටම මේ විදිහ මඟ පෙන්වන්න මේ විදිහ උපදෙස් දෙන්න මෙහෙම කිසිම මිලයක් නැතුව මේ විදිහ දෙයක් කරන්න මේ කාලේ කවුරුවත් ඇත්තටම නෑ. ඇත්තටම ඔයගොල්ලෝ දැකලා ඇති පත්තරවල ෆ්ලයර් වල එහෙම එනවා ඔයගොල්ලොන්ට මේ වගේ මේ උපදේශන සේවා තියෙනවා රුපියල් 25000යි 50000යි කන්ට්‍රිබියුෂන් එක එන්න ඇවිල්ලා අපිත් එක්ක හම්බෙන්න කියලා. මේ වගේම ව්‍යාපාර කරන එක ජොබ්ස් වල ලොකු හයි ලෙවල් වල ඉන්න CEO ලා ඒ වගේ ඇවිල්ලා කතා කරනවා රුපියල් 25000යි 50000යි ඒගොල්ලෝ කන්ට්‍රිබියුෂන් එක ඒගොල්ලෝ දානෙත් කන්ට්‍රිබියුෂන් එකේ ඉන්වෙස්ට්මන්ට් එක රුපියල් 25000යි. ඉන්වෙස්ට්මන්ට් එකක් කියන්නේ අනාගතයේ අපිට ආදායමක් මොකක් හරි ප්‍රතිලාභයක් එන්න අද කරන වියදමක්. ඉතින් ඕගොල්ලන්ට මේ ඉන්වෙස්ට්මන්ට් එක free of charge. ඉතින් අපි දෙවියන් වහන්සේට අත්පොල සන්නාදයක් දෙමු. මේවා දෙවියන් වහන්සේගේ මහත් ආශිර්වාදයක්. අපිට ඕගොල්ලන්ට ඊටාම ආශිර්වාදයක් එන පැනල් එකක්ම ඉන්නවා. මේ පාස්ටර්ස්ලා ඉන්නවා. මේ අරිට්‍රයියා වගේ ව්‍යාපාර කරන කට්ටිය ඉන්නවා. බිස්නස් ජොබ්ස් වල ඒ එක්ස්පීරියන්ස් තියෙන අය ඉන්නවා. ඉතින් ඕගොල්ලන්ට ඒක ලොකු සම්පතක්. ඕගොල්ලන්ට අවශ්‍ය නම් ඒ හැම කෙනෙක්ම හම්බෙලා කතා කරන්න පුළුවන් කොහොමද මේවා කරන්න කියලා. මේ වෙලාවේ වෙලාවක් නැති වෙයි A to Z ඕගොල්ලන්ට කරන්න. ඕගොල්ලන්ට ඕන කෙනෙකුට මේ ඉන්න ඕන කෙනෙක් එක්ක කතා කරලා මට මෙහෙම දෙයක් තියෙනවා මට මේකට උපදෙසක් දෙන්න කිව්වොත් ඕන කෙනෙක් කතා කරයි. ආත්මිකව මඟ පෙන්වන්න අපිට පාස්ටර්ස්ලා ඉන්නවා. ඒගොල්ලොත් ඕගොල්ලන්ට උදව් කරයි. ඉතින් මම විශ්වාස කරනවා අද ඕගොල්ලෝ තීරණයක් ගනී ජීවිතේ. අද ඉඳලා මම මේ විදිහට මගේ කැරියර් පාත් එක මගේ වෘත්ති ජීවිතේ මේ විදිහට කරගන්න මම ප්ලෑන් කරනවා. මට ඒක දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා කියලා දෙවියන් වහන්සේට බාර කරලා යාඥා කරන්න. ඔබ අද ඉඳලා ඔබේ ජීවිතේ වෙනස් වෙනවා. ඉතින් මගේ ජීවිතේ ලොකු ආශිර්වාදයක් මම ඔයගොල්ලොත් එක්ක විනාඩි කිහිපයකදී බෙදාගත්තේ. ඒක මට ඇත්තටම කියන්න වචන නැති තරම් ආශිර්වාදයක් මට එක මොහොතකින් ආපු දෙයක් මගේ ජීවිතේ. ඉතින් ඒක ඔයගොල්ලොන්ගේ තුලත් තියෙනවා. දෙවියන් වහන්සේ කාටවත් අඩු වැඩියෙන් සලකන්නේ නැහැ. දෙවියන් වහන්සේ විශ්වාසව ඉන්නවා හැමෝටම උසස් ලෙස සලකන්න. ඉතින් අද ඉඳලා ඔයගොල්ලෝගේ හදවතේ යම් ක්‍රියාවක් යම් දෙයක් ඔයගොල්ලෝ හිතේ ධාරණය කරගන්න දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරයි. බොහොම ස්තුතියි. සුබ සන්ධ්‍යාවක්. මට තියෙන්නේ මේ left brain කතාවක් කරන්න. ඉතින් මං හිතුවා second law of thermodynamics කියලා දෙනවා මෙතන ඉන්න හැමෝටම කියලා. කවුරු හරි දන්නවද second law of thermodynamics? හතුසන් බන් දන්නේ? second law of thermodynamics තාප ගති විද්‍යාවේ දෙවනි නියමය දන්න කවුරු හරි ඉන්නවනම් නැගිටලා කියන්න. මම දෙනවා තෑග්ගක්. තාප ගති විද්‍යාවේ දෙවන නියමය. මැත්ස් කරපු කවුරුත් නැද්ද? බයෝ කරපු අයත් දන්නවනේ. හරි. මම තාපගති විද්‍යාවේ දෙවන නියමය කියලා දෙන්න ඉස්සෙල්ලා මම වෙන ප්‍රශ්නයක් අහන්නම්. මේක අපි මේ ඉන්ටර්වියුස් වලදී අහන ප්‍රශ්නයක්. මේක අපි කියන්නේ පිරිමි ළමයින්ගෙන් මම පිරිමි ළමයින්ටම ආදේශ කරලා කියන්නම්. ගෑන් ළමයි ඒකේ අනිත් පැත්ත හිතන්න පුළුවන්. ඔබ හිතන්න ඔබ යනවා දෙන්නෙක්ට විතරක් යන්න පුළුවන් කාර් එකක. මම මේ ප්‍රශ්නේ සමහරලාට අහපු අය ඇති. දෙන්නෙක්ට විතරක් යන්න පුළුවන් කාර් එකක ඔබ රෑ 11ට විතර
කාර් එක පැදගෙන යනවා. යනකොට රෑ 11යි 11 මාරයි හොඳටම වහිනවා. එක හන්දියක ඉන්නවා ආච්චි කෙනෙක් හොඳටම මරණාසන්න වෙලා මේ ආච්චිව හොස්පිටල් එකට ගෙනිච්ච නැත්නම් එයා තව ටිකකින් මැරෙන්න පුළුවන්. තව ඉන්නවා ඔබට ජීවිතේ හොඳටම ලොකු උදව්වක් කරපු යාළුවෙක් ඉන්නවා. තුන්වෙනියා ඔබ අර හිතන් ඉන්න ඔබ අවිවාහකයි ඔබ හිතන් ඉන්න ඩ්‍රීම් ගර්ල් එතන ඉන්නවා. ඔබ කාවද කායිකේ දාන් යන්නේ? අත උස්සන්න ඕනේ කියන්න බෑ. ඔබ කාවද කාර් එකේ දාන් යන්නේ? දෙන්නෙක් අත උස්සන් ඉන්නවා. තව කවුද? කාට හරි උත්තරේ කියන්න පුළුවන්. අපි අත උස්සපු නැති මල්ලි කෙනෙක් ගමු. මල්ලි කියන්න බෑන් කාවද දාන් යන්නේ කියලා කායිකේ? ආච්චි. අන්න. මල්ලි කියනවා ආච්චිව දාන් යනවා. තව කවුද ආච්චිව දාන් යන අය ඉන්නේ? අපි කැටගරිස් 3කට බලමු. කවුද තව ඉන්නේ ආච්චිව දාන් යන අය? කෝ? හරි මල්ලි විතරයි ආච්චිව දාන් යන අය. අපි තව එක්කෙනකින් අහමු. අපි අහමු නංගි කෙනෙක්ගෙන්. කවුද දාන් යන්නේ? යාළුවව. කවුද තව ඉන්නේ යාළුවව දාන් යන අය? කාවත් දාන් යන්නේ නැතිය කවුද ඉන්නේ? හරි අපි අත උස්සපු මල්ලි කෙනෙකුට කතා කරමු. එන්න බා. කවුද දාන් යන්නේ? යාළුවට යතුරු දෙනවා ආච්චි ඉස්පිරිතාල දාන්න කියලා මං ගෑල්නවත් එක්ක බස් වලට ගිහින්. ගෑල්නවත් එක්ක බස් එකේ යනවා. හරි මම පොඩ්ඩක් මේ ප්‍රශ්නේ අහුවේ මේ පොඩ්ඩක් රිෆ්‍රෙෂ් කරලා ගන්න. මම දැන් අහන්නම් ප්‍රශ්නයක්. මම මෙතෙන්ට ගෙනල්ලා තිබ්බොත් තේ වතුර කෝප්පයක්. තේ කෝප්පයක් මෙතෙන්ට ගෙනල්ලා තිබ්බොත් මොකක්ද වෙන්නේ? මෙතෙන්ට ගෙනල්ලා තියෙනවා දුම් දාන තේ කෝප්පයක්. මේ ටේබල් එක උඩින් ගෙනල්ලා තියෙනවා දුම් දාන තේ කෝප්පයක්. තේ කෝප්පෙට මොකක්ද වෙන්නේ? ඒක දන්නේ නැත්නම් ඉතින් අරක නම් හිතන්න ඕනේ. තේ කෝප්පේ මොකද්ද වෙන්නේ? තේ කෝප්පේ නිමෙනවා. අපි පොඩ්ඩක් විද්‍යාත්මකව කිව්වොත් එහෙම තේ කෝප්පේ අඩංගු වෙලා තියෙන තාපය අවට පරිසරයට මුදා හරිනවා. තේ කෝප්පේ අඩංගු වෙලා තියෙන තාපය අවට පරිසරයට මුදා හරිනවා. මං ඇහුවොත් කාගෙන් හරි ඇයි අවට පරිසරයේ තියෙන තාපය තේ කෝප්පෙට ගියේ නැත්තේ කියලා කාට හරි කියන්න පුළුවන්ද? ඇයි අවට පරිසරයේ තියෙන තාපය තේ කෝප්පෙට යන්නේ නැතුව තේ කෝප්පේ තියෙන තාපය අවට පරිසරයට ගියේ ඇයි? කාට හරි කියන්න පුළුවන්ද? අන්න ඒකට උත්තරේ තමයි second law of thermodynamics කියලා කියන්නේ. ඒ කියන්නේ මේ විශ්ව පද්ධතියේ ඉබේ සිද්ධ වෙන හැම ක්‍රියාවලියකටම සිද්ධ වෙන දිශාව තීරණය කරන ගතිගුණයක් අදාළ පද්ධතිය තුල අඩංගු වෙනවා. ඒකට තමයි second law of thermodynamics කියලා කියන්නේ. එතකොට මේ ඉබේ සිද්ධ වෙන දිශාවට සිද්ධිය සිද්ධ වෙද්දී අපි කියනවා එන්ට්‍රොපි එක කියලා જાතියක් ඒ පද්ධතිය තුල නිපද වෙනවා කියලා. එන්ට්‍රොපි එක කියලා කියන්නේ ප්‍රයෝජනයට ගත නොහැකි ශක්තිය. එතකොට මේක මම සරලව කිව්වොත් ඒක අපි ගන්නවා ටූත්පේස්ට් ටියුබ් එකක් ගත්තොත් එහෙම ටූත්පේස්ට් ටියුබ් එකේ එළියට ගන්න පුළුවන් ටූත්පේස්ට් ටිකට අපි කියනවා එක්සර්ජි කියලා. ඉතුරු වෙන ටිකට අපි කියනවා එන්ට්‍රොපි එක කියලා. ඒ කියන්නේ ප්‍රයෝජනයට ගත නොහැකි ශක්තිය. ඉතින් මේ තේ කෝප්පේ අපිට තව ටිකක් රත් කරන්න ඕනි වුණා නම් අපි මොකද්ද කරන්න ඕනේ? අපි බාහිරින් හීට් එක දෙන්න ඕනේ. බාහිරින් තාපය දෙන්න ඕනේ. හැබැයි ඉබේ තිබුණා නම් තේ කෝප්පේ නිමෙනවා. ඒ කියන්නේ ඒ පද්ධතියේ තියෙන එන්ට්‍රොපි එක වැඩි වෙනවා. ඉතින් ප්‍රිය සහෝදරයා සහෝදරිය මේක හැම තැනටම සත්‍යයක්. මේක හැම තැනටම සත්‍යයක්. ඔබේ මූණ පිරිසිදු කරන්න නැතුව තිබ්බොත් ඒකේ රැවුල වැවිලා කුරුලා ඇවිල්ලා ඒකේ එන්ට්‍රොපි එක වැඩි වෙනවා. ඔබේ ගෙවත්ත ඔබ සුද්ධ කරේ නැත්නම් ඒකේ එන්ට්‍රොපි එක වැඩි වෙනවා. මගේ කාර් එක ගිහිල්ලා බැලුවොත් හැම වෙලෙම එන්ට්‍රොපි එක වැඩි වෙලා තියෙන පොඩි දෙන්න නිසා. ඒ වගේ අපේ මේ හැම එකම ඉබේ තිබ්බොත් මේ
මේක විද්‍යාත්මක සත්‍යයක්. මේකට තමයි second law of thermodynamics කියලා කියන්නේ. හැම පද්ධතියකම ඒක ඉබේ එයාට යහපත් වෙන්න බෑ. ඉබේ එයාට එක්සර්ජිය නිපදවන්න බෑ. මේක බයොලොජිකල් එන්ට්‍රොපි කියලාත් කියනවා. හැම තැනකම හැම සිද්ධියක්ම සිද්ධ වෙන්නේ ඒකේ යහපත් බව ක්‍රමවත් බව අක්‍රමවත් කරන පිළිවෙලට. ඉතින් නංගි මල්ලි අපේ ජීවිතයටත් ඒකයි. අපේ ජීවිතය ක්‍රමවත් කරන්න නම් බාහිර බලවේගයක් අවශ්‍යයි. ඒ බාහිර බලවේගය තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ඉතින් උන්වහන්සේගේ ආශිර්වාදය තමයි මගේ ජීවිතයටත් අද මගේ කතාව කියන්න ඉස්සෙල්ලා මට වෙලාව තියෙන්නේ තව විනාඩි කොච්චරක් තියෙද? තව විනාඩි 5ක්. හරි. මම පුංචි කතාවක් කියන්නම්. එංගලන්තේ ඇමරිකාවේ ඉන්නවා සපත්තු පොලිෂ් කරන අය. සපත්තු පොලිෂ් කරන අය මේ දැන් අපි සාමාන්‍යයෙන් ගෙදරින් සපත් දෙක පොලිෂ් කරලා සපත් දෙක දාගෙන මම නම් සාමාන්‍යයෙන් පොලිෂ් කරන්නේ නැහැ. අපි සාමාන්‍යයෙන් සපත්තු මේ මම නම් කරන්නේ මේස් එකෙන් පොඩ්ඩක් පිහදා ගන්නවා. මේ සපත්තු පොලිෂ් කරලානේ දාන් එන්නේ. ගොඩක් වෙලාවට ඇමරිකාවේ මම දන්නේ දැන් ඉන්නවද කියලා ඉස්සර හිටියලු පාරේ යනකොට පුටුවක වාඩි වෙනවා. එතකොට ඒ සපත්තුව පොලිෂ් කරනවා. ඉතින් එක බැංකුවක නිව්යෝර්ක් වල එක බැංකුවක CEO කෙනෙක් හැමදාම මේ සපත්තු පොලිෂ් කරන කෙනෙක් ගාවට යනවලු. ඉතින් කොහොම එක දවසක් මෙයාගෙන් අහනවලු මේ සපත්තු පොලිෂ් කරන කෙනා මේ සර් මේ කැපිටල් මාකට් එක ගැන මොකද හිතන්නේ? ස්ටොක් මාකට් එකේ ඉන්වෙස්ට් කරන එක ගැන සර් මොනවද හිතන්නේ කියලා. ඉතින් අර CEO hina වෙලා කිව්වලු මේ ඔයාට සල්ලි තියනවද මේ කැපිටල් මේ කොටස් වෙළඳ පොලේ ආයෝජනය කරන්නවට සල්ලි තියනවද කියලා. ඊට පස්සේ කිව්වලු මට මගේ සර්ගේ බැංක් එකේ මගේ තියෙනවා මිලියන ගානක සල්ලි කියලා. ඊට පස්සේ මෙයා එකපාර පුදුම හිතිලා මම අහුවලු ඔයාගේ නම මොකක්ද කියලා. මම කිව්වලු ජෝන් ස්මිත් කියලා. ඊට පස්සේ ගිහිල්ලා මෙයා කස්ටමර් රිලේෂන්ස් මැනේජර්ට කතා කරලා කිව්වලු ජෝන් ස්මිත් කියලා කස්ටමර් කෙනෙක් ඉන්නවද කියලා. කිව්වලු උස එයාගේ ලොකු ඩිපොසිට්ස් වගේක් අපේ බැංක් එකේ තියෙනවා. ඩොලර් මිලියන කොච්චරද මන්ද කියලා බැංක් ස්ටේට්මන්ට්ස් උත් ගෙනත් දුන්නලු. ඊට පස්සේ මේ CEO ඊළඟ බෝඩ් මීටින් එකට මේ සපත්තු පොලිෂ් කරන කෙනාව ගෙනාවලු එයාගේ ස්ටෝරි එක අහන්න. ඔන්න දැන් මෙයා ඒ ස්ටෝරි එක කියනවා. මම නිව්යෝර්ක් වලට ආවේ මෙන්න මේ අවුරුද්දේ. මම මුලින්ම කරේ මගේ අතේ තිබුණේ ඩොලර් 1යි. මම ඒකෙන් ඇපල් ගෙඩියක් මිලට ගත්තා. ඉතින් මට choices දෙකක් තිබුණා. එක්ක මේ ඇපල් ගෙඩිය මට කන්න තිබුණා. එහෙම නැත්නම් මේ ඇපල් ගෙඩිය විකුණලා මට බිස්නස් එකක් පටන් ගන්න තිබුණා. මම මොකද කළේ? මම මේ ඇපල් ගෙඩිය විකුණලා ඩොලර් 2කට විකුණලා ඇපල් ගෙඩි දෙකක් ගත්තා. ඔහොම මම ඇපල් බිස්නස් එක පටන් අරගෙන ටික කාලයක් යනකොට මට හිතුණා මීට වඩා මට කරන්න පුළුවන් ෂූ පොලිෂ් කරන එක කියලා. ඉතින් මම කිසිම විනෝද වැඩක් මුකුත් කළේ නැහැ. මම කරේම මේ ඇපල් විකුණලා සල්ලි හොයාගෙන ඒ ෂූ පොලිෂ් කරන එකට ආම්පන්න ගන්න සල්ලි හොයන එක. ඉතින් ටික දවසක් ගියාම මට ෂූ පොලිෂ් කරන එකට ආම්පන්න ගන්න සල්ලි හම්බුණා. ඊට පස්සේ මම බොහොම අමාරුවෙන් සල්ලි එකතු කරලා මේ අර ෂූ පොලිෂ් කරනකොට ඉඳ ගන්න තියෙනවා මේකක් අරගත්තා. ඊට පස්සේ ටිකක් කල් යනකොට මගේ එහා පැත්තේ ඉඳපු එක්කෙනා මැරිලා මට ඒ ටිකත් හම්බුණා. ඔහොම මේ මම ওই ටික කරගෙන ඉන්නකොට මගේ නංගි මැරිලා එයාගේ ලයිෆ් ඉන්ෂුරන්ස් එකෙන් මට ඩොලර් මිලියන ගාණක් හම්බුණා කිව්වලු. එතකොට මෙයාගේ අර සල්ලි තිබිලා තියෙන්නේ ඇපල් විකුණලවත් සපත්තු පොලිෂ් කරලා හොයපුවත් නෙමෙයි. ඒ සල්ලි ටික නංගිගේ ලයිෆ් ඉන්ෂුරන්ස් එකෙන් හම්බෙච්ච සල්ලි. ඉතින් අපිටත් තියෙන්නේ අන්න ඒ වගේ ෆික්ස් ඩිපොසිට් එකක් අපි හැමෝටම ස්වර්ගයේ තියෙනවා. අපි හැමෝටම ෆික්ස් ඩිපොසිට් එකක් ස්වර්ගයේ තියෙනවා. මගේ ස්ටෝරි එක ගත්තොත් මම පුංචි කාලේ මම ගෙදර ඇති වුණේ පියා රහිත නිවසක මම ඇති වුණේ. මම ඒක ගැන හැබැයි මගේ හදවතේ තිබුණ නැහැ කිසි සංකාවක් තිබුණ නැහැ. සංකාවක් තිබිච්ච තැන් තිබුණා. හැබැයි දෙවන් වහන්සේ මට ආශිර්වාද කළා. මම දෙවන් වහන්සේව දැනගත්තේ මට මතක විදිහට 1993 එතකොට මම හිටියේ 2 පන්තියේ. මම එදා ඉඳලා මුහුණ දීපු හැම විභාගයකින්ම මම සමත් වුණා. 5 වසර ශිෂ්‍යත්වයේ O level විභාගේ A level විභාගේ මම ඊට පස්සේ A level වලින් පස්සේ මොරටු විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයට ඇතුල් වුණා. ඒ හැම විභාගයකින්ම මම සමත් වුණා. ඉතින් දෙවන් වහන්සේ මගේ ජීවිතයට ආශිර්වාද කළා. දෙවන් වහන්සේ මාව
ඉහලින් ඉහලට ගෙනල්ලා උන්වහන්සේගේ මහිමේ කරා ගෙන යන්න උන්වහන්සේ මට උදව් කරා. මං අදටත් විශ්වාස කරන්නේ උන්වහන්සේගේ ප්‍රේමය පමණයි. උන්වහන්සේගේ ප්‍රේමයෙන් ගොඩ නැගිච්ච පුද්ගලයෙක් මම. ඉතින් මම ආරාධනා කරනවා තරුණ වයසේ ඉන්න නංගිලා මල්ලිලා විදිහට මං හිතන්නේ ඔක්කොම නංගිලා මල්ලිලා විදිහට උන්වහන්සේගේ ප්‍රේමයට අත තියන්න. මම හැම වෙලේම කියවන පදයක් තමයි හබකුක් 3:17. ඒ වගේම මම විශ්වාස කරනවා අර ජේසුස් වහන්සේව අත ගසන් නැවිල්ලා උන්වහන්සේගේ දාවල්ලට අත ගසපු ස්ත්‍රිය. ඉතින් මම විශ්වාස කරනවා මම හැම වෙලෙම ගිහිල්ලා උන්වහන්සේගේ ප්‍රේමයේ දාවල්ලට අත ගසනවා. ඒ ප්‍රේමයේ ආශිර්වාදය තමයි මාව දවසින් දවස එසෙව්වේ. ඉතින් ආරාධනාව කරනවා හැම කෙනෙක්ටම මේ සන්ධ්‍යාවේ උන්වහන්සේගේ ප්‍රේමයට ඇතුල් වෙන්න. ඒක මිල කරක නොහැකි ඔබට වෙන කිසිවක් ඕනේ නැහැ. අපි අර ගණිතේ කියනවා අනිවාර්ය සහ ප්‍රමාණවත් අවශ්‍යතාවය කියලා. උන්වහන්සේගේ ප්‍රේමය ඔබගේ ජීවිතයට අනිවාර්ය සහ ප්‍රමාණවත් අවශ්‍යතාවය. උන්වහන්සේගේ ප්‍රේමය ඔබේ ජීවිතයට ඇතුළු වුණොත් ඒකම ඇති. බොහොම ස්තුතියි. Good evening to you in the beautiful name of Jesus. යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබට සුබ සන්ධ්‍යාවක් වේවා. Shall we rise up to our feet and ask the Lord to bless this beautiful evening session? මේ සන්ධ්‍යා කාලයේ දෙවියන් වහන්සේ ආශිර්වාද කරන පිණිස අපි නැගිටින වහන්සේට යාඥා කර සිටිමු. How many of these dear sons and daughters are gifted with the unknown language or with the gift of tongues? මේ දූ දරුවන් කී දෙනෙක් ඔබට අන්‍ය භාෂාව දීමනාව තිබෙනවද? Who can pray in the prayer language? Okay, for the next 1 to 2 minutes, just begin to pray in the Holy Ghost. අපි ඊළඟ මිනිත්තු දෙක අපි යාඥා කරමු අන්‍ය භාෂාවෙන්. Just begin to pray in the Holy Ghost. Sabrate kashebrahande. Lama kazobrote rimushi krahazahando. Laya kazebratoshi brahande kazihato lekla mazobrote. Raboshi krahanzia katila maskrahando. Raboshi azihato lobrosgehande. Pray in the Holy Ghost. Rando boshi kazahato lomosgrehande. Ramosgreta raboshi krahande. Azobronte. Likla mazobrohonde. Raboshe kazahando. Raha sobrote. Holy Spirit, we love you. Raboshikra mazobrahande, lakla mazobrote, roboshe kazahando, ramando zihato lobloko zabrahande, ribashe kazahando, ramaskrahando, likla mazobrota rabashe, rahando koze, rabokoze karato, likla mazubrahando, ezarato koboshe kamazahande, rabakoto, ezbrahando loboko zabrate. Holy Ghost fire, Holy Ghost fire in this place. Holy Ghost fire, Lord, be released the Holy Ghost fire. Kazobrote, Ramoshikra mazobrote, Laya kazobrote, Ramos gremando, Zibrato le boshikla maze, Ramos grehanto le moshikla hande. Hallelujah. Hallelujah, hallelujah. Beautiful, darling Holy Spirit. ප්‍රේමණීය ශුද්ධාත්මයන් වහන්සේ. Lord, this wonderful evening, we love you this evening, Father. මේ සන්ධ්‍යා කාලේ අපි ඔබ වහන්සේට ප්‍රේම කරනවා ස්වාමිනී. Beautiful Holy Spirit, we thank you for every darling son and daughter who has gathered in this auditorium. අලංකාර ශුද්ධාත්මයන් වහන්සේ මේ ස්ථානයේ සිටින සෑම දුවා දරුවෙක් ගැන ඔබ වහන්සේට ස්තුතියි. My beautiful son and my daughter, you will never leave this auditorium empty-handed this evening. මගේ ප්‍රේමණීය දුවා දරුවනි ඔබ හිස් අතින් මේ ස්ථානයෙන් පිටව යන්න නැහැ. You will go out of this auditorium this evening as a champion for Jesus. යේසුස් වහන්සේට ශූරයෙක් හැටියට ඔබ මේ ස්ථානයට යන්න. Every worry, every anxiety will be erased by the holy blood of Jesus this evening. ඔබගේ තිබෙනා සෑම කරදර වීමක්ම ඒ බරක් වෙහෙසක්ම ශුද්ධාත්මයන් වහන්සේ ඔබෙන් ඉවතට යන්න. Maybe currently you're worried about your future, සමහර විට ඔබගේ අනාගතය ගැන ඔබ බියසුරු ඇති. your education. ඔබගේ අධ්‍යාපනය ගැන. Will I get my next breakthrough? මට කඩායමක් මගේ ජීවිතේ ඇති වෙයිද? Will I be employed? මට රැකියාවක් තිබෙයිද? What's my financial future destiny? මාගේ ආර්ථිකමය අනාගතයේ මගේ ඉරණම කුමක්ද? Will I get a partner in life? මගේ ජීවිත සහකරුවා සහකාරියා මුණ ගැසෙයිද? These thoughts are tormenting your mind, spirit and soul.
ඔබගේ මනස මේ කාරණාවලින් වද දෙනවා. But today, by the power of the Holy Ghost, your life will never be the same. නමුත් අද ශුද්ධාත්ම වහන්සේගේ බලය කඩන කොටගෙන ඔබේ ජීවිතය වෙනස් වෙන්න යනවා. If you believe, give the Holy Spirit the mightiest praise. ඔබගේ ශුද්ධාත්ම වහන්සේට ඒ බලවත් ප්‍රශංසාව දෙනවා නම් This evening, Jesus Christ of Nazareth is your King, is your Lord, is your Savior, and is your mighty Redeemer. මේ සන්දෑවේ ක්‍රිස්තුස් වහන්සේ ඔබගේ ස්වාමින් වහන්සේ ඔබගේ නිදහස් කරන බලවන්ත තනන් වහන්සේ. Your entire future destiny relies in one name, and that name is the name of our Lord Jesus Christ. ඔබගේ මුළු අනාගතයම රඳාපවතින එක නාමයක්. ඒ නාමය නම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. Today, Jesus is going to embrace every darling youth in this auditorium. අද යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ ශාලාවෙන්න හැම ඒ යෞවනියෙක්ම වැළඳ ගන්න යනවා. His love, His grace, His favor, His mighty power will flow like a river into your spirit. උන්වහන්සේගේ ප්‍රේමය, අනුග්‍රහය, කරුණාව බලවත් ගංගාවක් මෙන් ගලා යන්න යනවා. My darling son and daughter, there is hope for you. මාගේ ප්‍රේමණීය දුව දරුවනි ඔබට බලාපොරොත්තුවක් තිබෙනවා. God said there are many young people today who are worried, who are suffering from anxiety and depression. දෙවියන් වහන්සේ කියා සිටිය අද තරුණයන් ඉන්නවා ඔබට මානසික ආතතිය කරදර වීම ඔබේ මනසේ තිබෙනවා. Today the Holy Ghost gave me 5 secrets to be released into your spirit this evening. මේ සන්ධ්‍යාවේ විශුද්ධාත්මයන් වහන්සේ මට රහස් පහක් දුන්න ඔබට නිදහස් කරන්න පිණිස. One word from God will restore your entire life this evening. දෙවියන් වහන්සේගේ එක වචනයක් මේ සන්ධ්‍යාවේ ඔබේ මුළු ජීවිතයම අනත් පැත්තට ගෙන යනවා. Because His word is the same yesterday, today and forever. ආමේන්. මාක්නිසාද උන්වහන්සේගේ වචනය එදත් අදත් සදාටම එක හා සමානයි. Hallelujah. Hallelujah. Jesus loves you. Jesus loves you. You may be seated in the beautiful name of Jesus. යේසුස් වහන්සේගේ නාමයෙන් අපි අසුන් ගමු. Once again, I want to thank Dr. Lalit Mendis and the team for inviting us to minister to you this evening. නාතුවාරයක් මම ඩොක්ටර් ලලිත් මෙන්ඩිස්ට කණ්ඩායමට ස්තුතිවන්ත වෙනවා මේ සන්ධ්‍යාවේ ඔබට සේවය කරන්නට දුන්නු අවස්ථාව ගැන. Jesus loves you this evening. යේසුස් වහන්සේ ඔබට ප්‍රේම කරන මේ සන්ධ්‍යාවේ. His grace is sufficient for you. උන්වහන්සේගේ අනුග්‍රහය සැහැයි. His mercy will endure to the very end in your life. උන්වහන්සේගේ කරුණාව ඔබේ ජීවිතයේ අන්තිම වෙනකම් ඔබ සමග තිබෙන්න යනවා. Many years ago, I was living a very prodigal life on this earth. මම අවුරුදු ගානකට ඉස්සෙල්ලා උන්වහන්සේගෙන් දුරස්ත වූ ජීවිතයක් ගත කරා. I was a professional rugby player for Royal College Colombo. මම රාජකීය විදුහලේ රග්බි ක්‍රීඩාවේ යෙදුණු කෙනෙක්. So because of my colorful life, I got into prodigal living. මගේ ඒ තිබුණා වූ විනෝදාත්මක ජීවිතය නිසා මම අකීකරු පුත්‍රයෙක් හැටියට මගේ ජීවිතය ගත කරා. I had many businesses with Dr. Lalit Kotalawala, the former chairman of Selinko Group. සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ ලලිත් කොතලාල මහත්තයා හා සම්බන්ධ සහවුල් ව්‍යාපාර කීපයක් තිබුණා. I was one of the youngest chief executive officers at 30 years of age. මම අවුරුදු 30 දී ලාබාලම ප්‍රධාන නිලධාරියා හැටියට මට ලැබුණා. But because I did not have a revelation of Jesus Christ, එනමුත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැන මට එළිදරව් වීමක් නැති නිසා I wasted all my money in prodigal living. මගේ මුදල් මම ඒ අකීකරු වූ ජීවිතය තුල මම නාස්ති කරා. If you go and study the story of the prodigal child, the prodigal son, I think all of you all know that story. ඔබ හැමෝම දන්නවා ඇති අකීකරු පුත්‍රයාගේ කතාව ඔබ ඉගෙන ගත්තොත් The prodigal son had the father's consent, but he didn't have the father's blessing. ඔහුට තාත්තගේ ආශිර්වාදය තිබුණේ නැහැ. නමුත් තාත්තගේ අවසරය තිබුණා. So my life was the similar life. I had the Lord's consent over my life, but I did not have the blessing. මගේ ජීවිතයත් මේ ආකාරයි.
දෙවියන් වහන්සේගේ අවසරය තිබුණට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය තිබුණ නැහැ. So because of this living, I got into 440 million financial debt to 7 banks and 8 financial institutions. මේ ජීවිත ගමන නිසා මම බැංකු වලට සහ ආයතන වලට මිලියන 440ක් මම ණය වුණා. My life was disgusted, busted, and absolutely miserable. මගේ ජීවිතය ඉතාමත් අපහසුතාවයකට වැටලා මම නැතිනහස්ති වුණා. There were times that suicidal thoughts were flowing through my spirit. මට ජීවිතය නැති කරගන්නා වූ අදහස් යෝජනා මගේ මනසට බොහෝ විට පැමිණියා. There was a time that I did not have the Anchor 1+ milk to give my son. මගේ දරුවට කිරි පැකට් එකක්වත් ගන්න බැරි වුණු අවධිය තිබුණා. One day I had taken alcohol and I came to disturb a prayer meeting like this. එක දවසක් මම මත්පැන් අරගෙන මේ ආකාරයේ රැස්වීමක් ක්‍රිස්තියානි රැස්වීමක් අපහසුතාවයකට ලක් කරන්න මම පැමිණියා. And a dear friend of Dr. Lalit Mendis, he's a Thomian, Pastor Viraj Pereira, he was preaching at that meeting. ඒ රැස්වීමේදී පාස්ටර් විරාජ් පෙරේරා කියලා ඩොක්ටර් ලලිත්ගේ යහළුවෙක් වන්නා වූ දේවදාසයා දේශනා කරමින් හිටියා. So I actually came down to disturb the meeting and to chase them out of my father's house. මම ඇත්තට පැමිණියේ ඒ රැස්වීමෙන් උන්ව බලහරලා දෙවියන් වහන්සේගේ නිවසෙන් උන්ව අයින් කරන්න. At that time the Holy Ghost spoke through Pastor Viraj and he said that if you give your heart to Jesus, Jesus will set all your debts free. ඉතින් ඒ දවසේදී ශුද්ධාත්මයන් වහන්සේ වචනයක් කතා කළ පාස්ටර් විරාජ් තුලින් ඔබගේ හදවත දෙවියන් වහන්සේට යටහත් කරොත් උන්වහන්සේ ඔබව සම්පූර්ණයෙන්ම ඔබ ණයබරින් නිදහස් කරන්නට යනවා. Every worry, every fear of defeat, every sickness and disease, Jesus has the power to erase it out of your life. ඔබගේ ජීවිතයේ සෑම කනසල්ලක්ම පරාජයක්ම සෑම දෙයක්ම ඔබේ ජීවිතෙන් පලාරින්ට උන්වහන්සේට බලය තිබෙනවා. So when the Holy Spirit spoke to me through Pastor Viraj Pereira, ඒ දවසේදී ශුද්ධාත්මයන් වහන්සේ පාස්ටර් විරාජ් තුලින් කතා කර විට that particular meeting, my entire future destiny changed. ඒ දවසේදී රැස්වීමේදී මගේ ජීවිතයේ ඉරණම සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. I strongly believe that I had an encounter with the presence of God. මම විශ්වාස කරනවා එදා දවසේදී දෙවියන් වහන්සේගේ අභිමුඛයේ මට සම්මුඛ වීමක් වුණා කියලා. Today you may be a miserable sinner. අද සමහර විට ඔබ පාපේ ජීවිතයක් ගත කරනවා වෙන්න පුළුවන්. You may be thinking that you are absolutely nobody. ඔබ හිතනවා ඇති මට කිසිම වටිනාකමක් නැහැ කියා. You may be thinking that I have no money, I have no girlfriend, I have no boyfriend and my life is going down and down. ඔබ හිතනවා ඇති මට මේ පාර්ට්නර් කෙනෙක් නැහැ නැත්නම් මගේ ජීවිතය තවත් එන්න මම අගහත්තට යනවා. The message that will change your life is the presence of God. ඔබගේ ජීවිතය වෙනස් කරන පණිවිඩය තමයි දෙවියන් වහන්සේගේ අභිමුඛය. I have realized in my walk with the Lord for almost 15 years මම උන්වහන්සේ සමග අවුරුදු 15ක ගත කරපු කාලය තුළ මම වටහාගත් දෙයක්. your entire mind, spirit and soul will change when you encounter the presence of the Holy Ghost. ඔබගේ මනස ආත්මය ප්‍රාණය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න යනවා ශුද්ධාත්ම වහන්සේගේ අභිමුඛයට ඇතුළු වුණාම. Today all my debts were cancelled by the power of the presence of God. අද හලෙලූයා. අද දෙවියන් වහන්සේගේ අභිමුඛයෙන් මගේ තිබුණව සෑම ණයබරක්ම අහෝසි වුණා. Today I am blessed with a glorious family and blessed with 2 blessed children. අද ඊටමත් යහපත් වූ පවුලක් සහ අනර්ග දරුවන් දෙන්නෙක් සමග මම බොහෝ ආශිර්වාදවත් ජීවිතයක් ගත කරනවා. Through the presence of God, from a little 114 square feet garage room, the Lord has built us asset base of over 2 billion Sri Lankan rupees. අද වර්ගාඩි 140ක පමණ භූමි ප්‍රමාණයක උන්වහන්සේ මිලියන ගාණක් වටිනා වත්කමක් බවට පරිවර්තනය කර තිබෙනවා. There was a time that I used to travel in a Honda Chali motorbike. මම Honda Chali motorbike එක ගමන් කරපු කාලයක් තිබුණා. God gave me a revelation of 2,700 scriptures on financial prosperity and blessing through the word of God. දෙවියන් වහන්සේගේ වචනය තුළින් දෙවියන් වහන්සේ මට එළිදරව් කරා
ආර්ථිකමය සඵලත්වය ගැන බයිබල් පද 2700ක්. And I'm going to share some of these secrets with all these young youth. මේ තරුණ යෞවනයන් සමග මේ රහස්ම ඔබ එක්ක බෙදා ගන්නට යනවා. If every young son and daughter could change your mind, your mentality today, you can become a millionaire in 9 months. ඔබගේ මනස වෙනස් කරන්නට පුළුවන් නම් ඔබ ඇතුළාන්තය වෙනස් කරන්න පුළුවන් නම් මාස 9කින් ඔබට මිලියන බොහෝ පෝසත් මනුස්සයෙක් වෙන්න පුළුවන්. You can be the number one sportsman in your school. ඔබගේ විදුහලේ නම්බර් එකේ ක්‍රීඩා කරන කෙනා වෙන්න පුළුවන්. දක්ෂයා වෙන්න In පුළුවන්. your job, you can be the number one. ඔබගේ රැකියාව තුල ඔබ ශූරයෙක් වෙන්න පුළුවන්. Because Jesus said he came to give us life and life in abundance till it overflows exceedingly and abundantly to the fullest. මක්නිසාද උන්වහන්සේ කියා සිට මා ආවේ නුඹට ජීවනයත් ඒ අධික ලෙස දෙන පිණිසත් ඒ උතුරායන දෙන පිණිසත් උන්වහන්සේගේ ආශිර්වාදය තුල ජීවත් වෙන පිණිසත්ය. So Jesus wants every blessed young youth to live that mountaintop life. ඉතින් උන්වහන්සේගේ කැමැත්ත තමයි ඔබ හැම ආශිර්වාදලත් යෞවනයෙක්ම ඒ ජීවිතේ උපරිම ස්ථානයේ ජීවත් වෙනවා දකින්නයි. But in this new covenant with Jesus, you have your benefits and you have your responsibilities. ඉතින් මේ උන්වහන්සේ සමග තිබෙනා වූ ගිවිසුම්ගත් ජීවිතය තුළ ඔබට තිබෙන වගකීම් තිබෙනවා එලෙසම ඔබට තිබෙනා වූ ආශිර්වාදය තිබෙනවා. These benefits won't just fall to your lap or to your doorstep without you having to do something. ඉතින් මේ ලාභය ඔබගේ ඔබ ගාවට පැමිණෙන්නේ නැහැ ඔබ යම් දෙයක් නොකරනවා නම්. It's like when you marry, like when I married my wife, in this marriage covenant, I have benefits and my responsibilities. ඉතින් හරියට මගේ විවාහය තුළ මගේ භාර්යාවට මට තිබෙනවා කාර්යයක් කරන්නට එලෙසම මට ලාභ ප්‍රයෝජන තිබෙනවා. So when you got married to Jesus or when you gave your heart to Jesus, Jesus gives you all his benefits, but then you have your responsibilities in this covenant. ඒ හා සමානව ඔබ යේසුස් ක්‍රිස්තුස් වහන්සේට විවාහ වුණු ගිවිසුම කරන කොටගෙන උන්වහන්සේ ඔබේ ජීවිතයට අවශ්‍ය සියලුම දෙයක් උන්වහන්සේ දෙනු ලබනවා. නමුත් අපටත් අපගේ කොටසක් තිබෙනවා. Now there are many responsibilities, but today I'm just going to share 5 secrets. ඉතින් බොහෝම වගකීම් තිබෙන රාශියක් නම මද මම රහස් පහක් කතා කරන්නට යනවා. I'm going to ask you a question this morning. What is the presence of God? මම ඔබෙන් ප්‍රශ්නයක් අසන්නට කැමති මේ සඳහා කාලේදී දෙවියන් වහන්සේගේ අභිමුඛය කියන්නේ කුමක්ද? What is the presence of God? දෙවියන් වහන්සේගේ අභිමුඛය කියනු ලබන්නේ කුමක්ද? God gave me 3 definitions. දෙවියන් වහන්සේ මට අර්ථ දැක්වීම් 3ක් දුන්නා. The presence of God is an atmosphere. දෙවියන් වහන්සේගේ අභිමුඛය නම් උන්වහන්සේගේ වාතාවරණයක්. The presence of God is an environment. ඒක ඇවිල්ලා වාතාවරණයක්. Thirdly, the presence of God is God himself present in a specific moment. තුන්වෙනි දේ තමයි උන්වහන්සේ විශේෂ වූ අවස්ථාවකදී උන්වහන්සේම වැඩ වාසය කිරීමක්. So the presence of God is an environment. දෙවියන් වහන්සේගේ වාතාවරණයක්. The presence of God is an atmosphere. ඒක අපිට හැඟෙන විදියක්. So the third definition, the presence of God is God the Father present in a specific moment. තුන්වෙනි දේ තමයි උන්වහන්සේ විශේෂ වූ අවස්ථාවකට උන්වහන්සේම පැමිණීමක්. For example, if I'm bringing to you revelation on divine health and healing this evening, උදාහරණයක් හැටියට මම ඔබට එළිදරව්වීමක් ගෙන ආවොත් උන්වහන්සේගේ දිව්‍යමය සුවය ගැන the presence of God will come to back what I'm ministering to you this evening. මේ සන්ධ්‍යාවේ මම ඔබට සේවය කරන්නා වූ ඒ වචනය මත උන්වහන්සේ ඔප්පු කිරීම සඳහා උන්වහන්සේ බැසීමක්. If I'm preaching to you on a revelation of supernatural empowerment, මම ඔබට උගන්වන්නට යනවා නම් උන්වහන්සේගේ සුභා උත්තරීත බලය ගැන the presence of God will come to prove what I'm ministering. උන්වහන්සේගේ අභිමුඛයේ පැමිණෙන්නට යනවා මම ඔබට උගන්වන දේ සනාථ කිරීමට. So my darling son and daughter hunger to be intoxicated with the presence of God. ඉතින් මගේ ප්‍රේමවන්ත සහෝදරයා ඔබ පිපාසයක් බඩගින්නක් ඇති කරගන්න උන්වහන්සේගේ අභිමුඛය ඔබ තුළට උරා ගන්නට. You may be thinking that you're a miserable sinner this evening. ඔබ හිතනවා ඇති මම ඉතාමත් පව්කාරයෙක් කියලා මේ සන්ධ්‍යාවේ. You're absolutely nothing. ඔබට කිසිම වටිනාකමක් නැහැ කියලා. You're completely defeated. ඔබ පරාජිතයෙක් කියනවා හිතනවා ඇති. There is no hope in your life. ඔබට බලාපොරොත්තුවක් නැතුව ඇති. Don't run away from the presence of God, but
run to the presence of God. දෙවියන් වහන්සේගේ අභිමුඛයෙන් ඉවතට දුවන්ට එපා. උන්වහන්සේගේ අභිමුඛයෙන් වෙතට දුව යන්න. Say, God, help me to run to the presence of God. කියන්න ස්වාමිනේ මට උපකාර කරන ඔබ වහන්සේ වෙතට දුවෙන්න. You may have done the most miserable sin, but my darling son and daughter, don't run away from the presence of God, but run to the presence of ඔබ God. උන්වහන්සේ ඉදිරියේ ඉතාමත් අමාරුම පාපය කරලා ඇති. නමුත් උන්වහන්සේ වෙතට ඉවතට දුවන්ට එපා. මගේ ප්‍රේමවන්ත සහෝදරය සහෝදරිය උන්වහන්සේ වෙතට පැමිණෙන්න. I can give you scores and scores and scores of supernatural miracles when I ran and soaked myself in the glorious presence of God. දෙවියන් වහන්සේගේ මහිමවත් අභිමුඛයේ වෙතට මම දුවගෙන ඇවිල්ලා ඒ අභිමුඛයේ මම පෙඟෙනකොට මට සාක්ෂි ඔබට කියන්න පුළුවන් නොනවත්වා කියන්න පුළුවන් සාක්ෂි ඒ ආශිර්වාද ගැන ඔබට කියත හැකියි. Today, as we end this service, you're going to be saturated in His Shekinah glory. අද මේ රැස්වීම අවසන් වෙද්දී ඔබ ශකයිනා මහිමය තුල ඔබගේ ජීවිතය පෙඟෙන්න යනවා. The Shekinah glory is the weight of the presence of God. ඒ ශකයිනා මහිමය තමයි උන්වහන්සේගේ අභිමුඛයේ තිබෙනා වූ බර. In the presence of God, every sickness, every disease, every virus, every infection has to die instantly. උන්වහන්සේගේ අභිමුඛයේ සෑම රෝගයක්ම සෑම වෛරසයක්ම සෑම වෛරල් එකක්ම එකෙනෙහිම මියන්ට අවශ්‍යයි. In the presence of the Lord, your future destinies are recreated and rearranged by God. උන්වහන්සේගේ අභිමුඛයේ ඔබගේ ඉරණම ඔබගේ අනාගතය සම්පූර්ණම අලුතෙන් මහනු ලබනවා උන්වහන්සේ ඉදිරියේ. In the presence of the Lord, your future destiny is created by the Holy Ghost. උන්වහන්සේගේ අභිමුඛයේදී ශුද්ධාත්ම වහන්සේ කරුණ කොටගෙන ඔබගේ ඉරණම උන්වහන්සේ සාදනු ලබනවා. So my darling blessed son and daughter, what you need is the presence of the Holy Spirit. ඉතින් මාගේ ප්‍රේමවන්ත දුව දරුවනි ඔබට අවශ්‍ය කුමක්ද? උන්වහන්සේගේ අභිමුඛයයි. One encounter in the presence of God is worth 100 messages. උන්වහන්සේගේ අභිමුඛයේ එක සම්මුඛ වීමක් ඇති අපට පණිවිඩ 100කට වඩා. Today, as the music team begins to worship and praise and bring down the presence, you are going to have an encounter, a supernatural encounter. අද නමස්කාරය කරන කණ්ඩායම ගීතිකාව ගායනා කරනකොට උන්වහන්සේ නමස්කාරය කරනට යද්දී අද ඔබ උන්වහන්සේ සමග සුභ උත්තරික සම්මුඛ වීමකට පැමිණෙන්න යනවා. But before we do that, I'm going to leave 5 quick keys in the next 5 minutes how to become a champion in the presence of God. නමුත් මම ඔබට අතුරු පහක් දෙන්න යනවා. ඔබට රහස් පහක් දෙන්න යනවා උන්වහන්සේගේ අභිමුඛයේ ආශිර්වාදය තුල ජීවත් වීම සම්බන්ධයෙන්. Because my son and daughter, my entire life changed on these 5 supernatural keys that I'm going to place in your spirit. මම ඔබගේ ආත්මයට මම මේ බෙදා ගන්නට යනා වූ යතුරු පහ තමයි මගේ මුළු ජීවිතේම වෙනස් වුණු රහස. But you may have to reserve 30 to 1 hour a day with the Holy Spirit. ඔබ මිනිත්තු 30ක් සහ පැයක් ඇතුළත කාලයක් ශුද්ධාත්ම වහන්සේ සමග වෙන් කරන්නට අවශ්‍ය කාලයක් තිබෙන්න අවශ්‍යයි. How busy you may be, if you can allocate this 30 to 60 minutes a day for the next 90 days, your entire life will never be the same. ඔබ කොතරම් කාර්යබහුල මිනිසෙක් වුණත් ඔබ මේ මිනිත්තු 30ත් 60ත් අතර කාලයක් ශුද්ධාත්ම වහන්සේට වෙන් කරන්නට යනවා නම් තව දවස් 90 කාලයකට ඔබේ මුළු ජීවිතම වෙනස් වෙන්න යනවා. Today, the greatest secret that my wife and myself and our ministry had is the momentous moments that we spend in our prayer closet. මමත් මගේ භාර්යාවත් මගේ සේවය තුළ අපි දෙවියන් වහන්සේගේ ඒ මහිමය අත්දකින්නට රහස තමයි උන්වහන්සේගේ ඒ සැඟවුණු රහසේ අපි ගත කරන්නා වූ යාඥා කාලය. There are many keys, but I'm just going to give 5 concentrated keys that the Holy Spirit said to place in all these blessed young youth. බොහෝ රහස් තිබෙනවා. නමුත් ශුද්ධාත්ම වහන්සේ මට පෙන්වාපු ඒ රහස් කතා කරන්න කියලා කියපු රහස් පහ අද මම බෙදා ගන්නට යනවා. With my former partner, we have done a mega miracle service at the BMICH, and we have recorded over 6,500 healing miracles, signs and wonders testimonies. මගේ පසුගිය
හවුල්කාර සේවකයා සමග ඒ BMICH ඉතාමත් විශාල රැස්වීම් කළා අපි තිරගත කරලා තිබෙනවා හාස්කම් 6000 6500කට වඩා දෙවියන් වහන්සේ ක්‍රියා කරපු මහත් හාස්කම්. The main secret was because we were hungry and we were running behind the presence of God. ඒක තිබුණා වූ එකම රහස තමයි අපි බඩගිනිව උන්වහන්සේගේ අභිමුඛය හඹාගෙන ගිය මනුස්සයන්. The man of God comes after 7 hours of prayer in the presence of God into the auditorium. ඒ දෙවියන් වහන්සේගේ දාසයා ඒ ඔඩිටෝරියමකට පැමිණෙන්නේ උන්වහන්සේගේ අභිමුඛයේ පැය 7ක් කාලය ගත කරුවන් පස්සේ. So these supernatural miracles, signs and wonders are birthed in our prayer room. ඉතින් මේ සුභ උත්තරිත බලය හාස්කම් උන්වහන්සේගේ ක්‍රියාකාරීත්වය උපාදින වෙන්නේ අපගේ යාඥා කාලය තුලයි. My darling son and daughter, we are in a very wicked world. මගේ ප්‍රේමවන්ත සහෝදරයා අපි ජීවත් වෙන්නේ ඉතාමත් නපුරු කාලවල වල. Be a master in your prayer closet and you will be a champion in the world. ඔබගේ යාඥා කාලය තුල ඔබ ශූරයෙක් වන්ට ඔබ ඉතාමත් බැරෑරුම් මෙස යාඥා කරන විට ඔබ ලෝකයේ ශූරයෙක් වෙන්න යනවා. So 5 things that you should do in your prayer room. ඔබගේ යාඥා කාලය තුල ඔබ කර යුතු කාරණා 5ක්. Number 1, create a beautiful atmosphere in your prayer room. පළවෙනි කාරණාව ඔබගේ යාඥා කාමරය ඉතාමත් ලස්සනට වාතාවරණයක් සකසා ගන්න. Because I told you at the beginning, the presence of God is an environment, the presence of God is an atmosphere. ඉතින් මම මුලින්ම කියා සිට දෙවියන් වහන්සේගේ අභිමුඛය ඇවිල්ලා වාතාවරණයක් එය පිටාතරින් තිබෙන දෙයක්. So I am not gifted like my wife who can beautifully worship and sing. So what I do is I put a CD player and I just begin to worship the Holy Spirit. මගේ භාර්යාව වගේ මම දක්ෂ නමස්කාර මෙවන්නේක් නෙමෙයි. ඉතින් මම මොනවද කරන්නේ? මම CD පටයක් දාලා මම උන්වහන්සේ නමස්කාරය කරන්න පටන් ගන්නවා. So I create the atmosphere of worship for about 15 to 20 minutes. I mean, you can do it 10 minutes, 5 minutes as the Lord leads you. ඉතින් මම CD පැටිය දාලා නමස්කාරය කරමින් වාතාවරණය මිනිත්තු 15ක් විතර සකසනවා. ඔබට පුළුවන් කැමති මිනිත්තු 5ක් හරි 10ක් හරි සකසා ගන්න. There may come a time that one song could be a revelation for that day, and this entire 1 hour you are just worshiping and worshiping and worshiping the Holy Spirit. ශුද්ධාත්මන වහන්සේට නමස්කාරය කරමින් ඉන්න අතර සමහර විට එක ගීතිකාවක ගායනා කරපු එක වචනයක් වෙන්න පුළුවන් ඔබේ දවසටම ඒ පෝෂණය සහ ජයග්‍රහණ දෙන්නා වචනය. So when you worship, you say, thank you Holy Spirit, I love you Holy Spirit, I adore you Holy Spirit. Holy Spirit, come and fill me. Holy Spirit, empower me. Say, you just begin to love on the Holy Spirit. ඔබ ඉතින් ඔබ ශුද්ධාත්මන වහන්සේට කතා කරන විට ඔබ කියන්න අවශ්‍යයි ශුද්ධාත්මනම ඔබ වහන්සේට ආදරේ. ඔබ වහන්සේට මම ආරාධනා කරනවා. ඔබ වහන්සේව අගයනවා ස්වාමිනේ. ඔබ වහන්සේ මගේ සියල්ලයි කියලා ඔබ උන්වහන්සේව අගයමින් කාලය ගත කරනවා. Just keep loving and adoring the Holy Spirit. උන්වහන්සේ වර්ණනා කරමින් උන්වහන්සේගේ යහපත්කම දිහා බලමින් ඔබ ඉන්න. So key number 1 is worship. නම්බර් 1 රහස තමයි නමස්කාරය. God gave me a revelation. දෙවියන් වහන්සේ මට රහසක් පෙන්වුවා. එළිදරවීමක්. Moses was a man of prayer. මෝසස් යාඥාවේ මිනිසෙක්. He was a hardcore man in prayer. ඔහු ඉතාමත් ගැඹුරු යාඥාවේ යෙදුණු මිනිසෙක්. He knew with prayer how to access the presence of God. ඔහු දැන සිටියා දෙවියන් වහන්සේගේ අභිමුඛය යාඥාව කරන කොටගෙන ස්පර්ශ කරන්නට ඇතුල් වෙන්න. If you look at David was a worshipper. නමුත් ඔබ දාවිද් දෙස බැලුවොත් දාවිද් නමස්කාරය කරන්නේ. David knew how to worship and worship God. දේවිද් දැන සිටියා දෙවියන් වහන්සේව නොනවත්වා නමස්කාරය කරන්න කෙලෙසද කියා. As a man of prayer, you will have access to the presence of God. යාඥාවේ මිනිසෙක් හැටියට ඔබට දෙවියන් වහන්සේගේ අභිමුඛයට පිවිසීමේ හැකියාව ලැබෙනවා. But worship will bring down the presence of God. නමුත් නමස්කාරය දෙවියන් වහන්සේගේ අභිමුඛය ඔබ මාධ්‍යයට ගෙන එනවා. David knew how to bring the presence of God down. දාවිද් දැන සිටියා දෙවියන් වහන්සේගේ අභිමුඛයේ කෙලෙසද පහළට ගෙනෙන්න කියලා. So my blessed son and daughter become a worshipper. ඉතින් සහෝදරයස් මගේ දුව පුතා උන්වහන්සේ නමස්කාරය කරන කෙනෙක් වෙන්න. If you are having a bad medical report, ඔබට තිබෙනවා නම් අසුභවාදී වෛද්‍ය වාර්තාවක්, bad school reports, නැත්නම් ඔබගේ ඉගෙනුමේ තිබෙනා වූ සහතික නැත්නම් වාර්තාව වැරදි අපොසත් නම්,
bad financial reports, නැත්නම් ඔබගේ බැංකු ගිණුමේ තිබෙන්නා වූ අගේ ඉතාමත් අඩු නම් bring it before the Lord and just begin to worship and worship and worship Him. ඒක දෙවියන් වහන්සේ ඉදිරියට ගෙන ඇවිත් ඔබ නොනවත්වා උන්වහන්සේව නමස්කාරය කරමින් සිටින්න. We have cancelled fourth state cancers. Medical reports, just bringing the medical report, kneeling on it and worshiping the Holy Spirit. අපි පිළිකා වාර්තාවන් ගෙනල්ලා එය ඉදිරියේ තබලා අපි උන්වහන්සේව Cancers. අපි නොනවත්ව උන්වහන්සේ නමස්කාරය කරමින් ඉඳලා තිබෙනවා. Because when the presence of God comes, every spirit of sickness and disease has to immediately bow down. මක්නිසාද දෙවියන් වහන්සේගේ අභිමුඛයේ පැමිණියාම රෝගය සහ සෑම නපුරු ආත්මයක්ම ඒ ස්ථානයේ දනමන්ට අවශ්‍යයි. So every dear son and daughter, allocate 30 minutes to 60 minutes a day and become a worshipper. සෑම දරුවක් ඔබ මිනිත්තු 30ත් 60ත් කාලයක් උන්වහන්සේට නමස්කාරය කිරීම සඳහා වෙන් කරගන්න. I suggest that you worship, select your songs in line with the efficacy of the holy blood of Jesus. ඔබගේ ගීතිකා තෝරගන්න විට මා ඔබට ධෛර්යමත් කරන්න කැමති යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේ ගැන ගායනා කරන ගීතිකා, the name of Jesus, යේසුස් වහන්සේගේ නාමය ඔසවන ගීතිකා, and the blessed darling Holy Spirit. ශුද්ධාත්ම වහන්සේ ප්‍රේමණීය ශුද්ධාත්ම වහන්සේ ගැන ගායනා කරන ගීතිකා. Every time just love on the Holy Spirit. හැම වෙලේම ශුද්ධාත්ම වහන්සේට ප්‍රේමෙන් ජීවත් වන්න. Just say I love you Holy Spirit. කියන උන්වහන්සේට මම ඔබ වහන්සේට ආදරේ I ස්වාමීනි. adore you Holy Spirit. මම ඔබ වහන්සේව අගයනවා ස්වාමීනි. I kiss you my darling Holy මම Spirit. ඔබ වහන්සේව සිප ගන්නවා මගේ ආදරණීය ශුද්ධාත්මයන් වහන්සේ. Walk with me Holy Spirit. මා එක්ක ඇවිදින්න ශුද්ධාත්මයන් වහන්සේ. Sit with me Holy Spirit. මා එක්ක අසුන් ගන්න ශුද්ධාත්මයන් Get වහන්සේ. dressed with me Holy Spirit. ස්වාමීනි මා එක්ක අඳ ගන්න ස්වාමීනි. You know, I released this secret of the amazing Holy Spirit to the Royal College rugby team in 2015. 2015 මම රාජකිරිය විදුහලේ ඒ රග්බි කණ්ඩායමට මේ රහස මම නිදහස් කරා. I was invited by the rugby committee and the principal to dedicate this team. ඒ කණ්ඩායම කැප කරන පිණිස මට විදුහල්පති සහ රග්බි කමිටු එකෙන් මට ආරාධනා කරා. Now these are boys from 16 years to 20 years. වයස 16 ඉඳන් 20 දක්වා වුණු ළමයි කණ්ඩායමක්. Most of the boys are from different faiths. ඔවුන් විවිධ ඇදහිල්ලේ ආගමික පසුබිමකින් හිටිය අය. They are not Christians. They are not privileged like you to know Jesus. ඔවුන් කිතුණුවන් නොවේ ඔබ හා ආශිර්වාදලත් මනුස්සයන් නෙමෙයි උන්වහන්සේ දැනගන්න. But every strategy I gave from the word, these dear children believed. මං ඔවුන්ට දුන්නා වූ ඒ සෑම සැලැස්මක්ම දෙවියන් වහන්සේගේ වචනයෙන් මම කිව්වා විශ්වාස කරන්න. I taught them as young boys how to worship and bring the presence of God down into their මම souls. තරුණයන් හැටියට මං කියා දුන්නා ඔවුන්ට කොහොමද ඔබ යාක් නමස්කාර කළා ඒ ක්‍රීඩාවට දෙවියන් වහන්සේගේ අභිමුඛය ගෙන එන්න කියලා. We introduced the love of the Holy Spirit to these children. අපි ශුද්ධාත්ම වහන්සේගේ ප්‍රේමය මේ ළමයින්ට අපි ඉගෙනුවා. The Holy Spirit used my wife's voice to prophesy to this team. ශුද්ධාත්ම වහන්සේ මගේ භාර්යාවගේ කටහඬ පාවිච්චි කළ මේ කණ්ඩායමට අනාගත වාක්‍ය ප්‍රකාශ කරනු To ලැබුවා. cut a long story short, ලොකු කතන්දරයක් මම කෙටි කරලා කිව්වොත් from 2015 to this date, 2019, 2015 සිට 2019 දක්වා Royal College Colombo 7 won all their matches. රාජකීය විදුහල කොළඹ 7 රාජකීය විදුහල ඔවුන්ගේ සෑම තරගයක්ම ඔවුන් ජයගත්තා. Secret is walking with the Holy Spirit. රහස ශුද්ධාත්ම වහන්සේ සමග ගමන් කිරීමයි. So today my son and daughter become a worshipper. ඉතින් අද මගේ පුතා දුව නමස්කාරය කරන කෙනෙක් වෙන්න. Spend 10-15 minutes in worshiping and adoring the beautiful Holy Spirit. මිනිත්තු 10ක් 15ක් කාලය ගත කරන්න උන්වහන්සේව නමස්කාරය කරමින් උන්වහන්සේව අගයමින්. Second key, දෙවනි යතුර prayer. යාඥාව. As I told you, Moses was a man of prayer. Through prayer he knew how to access the glory of God. මෝසස් මා කියා දුන්න ඔබට ඔහු යාඥාවේ මිනිසෙක් ඔහු යාඥාව කරුණ කොටගෙන උන්වහන්සේගේ අභියසට පැමිණෙන විදිය ඔහු දැන සිටියා. So key number 1 is worship පළවෙනි කාරණාව නමස්කාරය. or worship and adoration of the Holy Spirit. ශුද්ධාත්ම වහන්සේ නමස්කාරය කළ උන්වහන්සේව ඇගීම. Key number 2 is prayer. දෙවනි රහස යාඥාව. Key number 3 is praying in the Holy Spirit.
තුන්වෙනි රහස ශුද්ධාත්ම වහන්සේ කරුණ කොටගෙන යාඥා කිරීම. If you are blessed in the gift of tongues, at least pray in the Spirit for 15 to 20 minutes a day. ඔබ ශුද්ධාත්ම වහන්සේගේ බෞතිස්මය ලැබලා ඔබ අන්‍ය භාෂාවෙන් කතා කරන කෙනෙක් නම් අඩුම ගානේ දවසකට මිනිත්තු 10ක් 15ක් උන්වහන්සේගේ ඒ අන්‍ය භාෂාව පාවිච්චි කරමින් යාඥා කරන්න. See, our God is a God of destiny. අපේ දෙවියන් වහන්සේ ඉරණමේ දෙවියන් වහන්සේ. My whole beautiful world was created by words. මගේ මේ අලංකාර ලෝකය ක්‍රියා කරනු ලැබුවේ වචන කර්ණ කොටගෙනයි. Now, when I was in financial misery, I researched the Bible and I found all powerful scriptures on the blessing and financial empowerment. ඉතින් මම ආර්ථිකමය අර්බුදකින් යන්නා වූ ඒ කාලය තුල මම උන්වහන්සේගේ වචනය සොයා බලා මම සොයාගත්ත සෑම පොරොන්දුවක්ම උන්වහන්සේගේ ආශිර්වාදය සහ භෞතික සඵලත්වය ගැන කතා කරන වචන. So I used to take a A4 sheet ඉතින් මම A4 පිටුවක් අරගෙන and put my vision statement. මගේ තිබුණා වූ දර්ශනීය පාඨය තබලා Number 1, number 2, number 3, number 4, number 5. 1 2 3 4 5 යන මෑන් ලියලා All what I want the Lord to do. ස්වාමීන් වහන්සේගෙන් මම බලාපොරොත්තු වෙන හැම දෙයක්ම මම සටහන් කරනු ලැබුවා. And I'm praying in the Holy Ghost. දැන් මම ශුද්ධාත්ම වහන්සේ කරුණ කොටගෙන යාඥා I'm කරනවා. praying යාඥා and praying කරනවා. යාඥා and කරනවා. praying and යාඥා praying, කරනවා. kneeling on යාඥා that කරනවා. mission notice. මම ඒ දර්ශන පාඨය මත බලමින් Suddenly 1 month has gone. ඊට පස්සේ මම හැරි බැලුව මාසයක් පසු වෙලා The presence of God comes and suddenly you will see the miracle manifesting. ඔබ දෙවියන් වහන්සේගේ අභිමුඛය පැමිණිලා ඔබ දකි හාස්කමක් ක්‍රියා වෙලා සම්පූර්ණම ජීවිත වෙනස් My වෙනවා. son, the Bible says, man does not live by bread alone, but man shall live by every word that proceeded out of the mouth of the Lord shall you live. මගේ දරුවෝ දෙවියන් වහන්සේගේ වචන කියන මිනිස්සයා රොටියෙන් පමණක් ජීවත් නොවේ. නමුත් දෙවියන් වහන්සේගේ මුඛයෙන් පැමිණෙනා වූ සෑම වචනයක් කරන කොටගෙන ඔහු ජීවත් වුන් ලබනවා So කියන්නේ. begin to pray in the Holy Ghost. ඉතින් ශුද්ධාත්ම වහන්සේ කරන කොටගෙන අන්‍ය භාෂාවෙන් යාඥා කරන්න පටන් ගන්න. So number 1 is worship. 1 නමස්කාරය, Number 2 is prayer. 2 යාඥාව, Number 3 is praying in the Holy Ghost. 3 ශුද්ධාත්ම වහන්සේ කරන කොටගෙන යාඥා කිරීම, Number 4 is declarations. 4 ප්‍රකාශන කිරීම. Say declarations. කියන මායක ප්‍රකාශන කිරීම. For example, if your mountain is a health issue, උදාහරණයක් ඇටියට ඔබගේ කන්ද ඇවිල්ලා රෝගය තත්ත්වයක් නම් I think there are more than 35 infallible scriptures on the Bible on divine health, healing, wholeness and wellness. ඉතින් මම දන්න තරමින් දෙවියන් වහන්සේගේ වචනේ පද 35ක් තිබෙනවා සම්පූර්ණම සුවය සහ නිරෝගීකම සම්පූර්ණත්වය ගැන සඳහන් කරන So වචන. take these scriptures into your heart ඉතින් මේ වචන ඔබගේ හදවතට ගන්න. and you keep prophesying and declaring and decreeing the word of God. ඉතින් මේ වචන අරගෙන ඔබ නොනවත්ව ප්‍රකාශ කරමින් අනාගත වාක්‍ය කියමින් ඒක ඔබේ ජීවිතයට ප්‍රකාශ කරමින් සිටින්න. By his stripes I am healed. උන්වහන්සේගේ කසපාර කර්ණ කොටගෙන මම සුවය ලබා තිබේ. Because of the holy blood of Jesus Christ I will never enter a hospital sick bed. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේ කර්ණ කොටගෙන මම කවමදාවත් මගේ ජීවිතයේ රෝහල ඇඳකට යන්නේ නැහැ. Because of the blood of Jesus Christ, no sickness, no disease, no virus will ever touch my physical body. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ලේ කර්ණ කොටගෙන මගේ ජීවිතයේ මගේ ශරීරයේ කිසිම වෛරස් එකක් වෛරල් එකක් මගේ ශරීර බැක්ටීරියාවක් මගේ ශරීරයට පැමිණෙන්නේ නැහැ. Long life is the children's bread. ඒ දරුවන්ගේ පෝෂණය තමයි දීර්ඝ ජීවිතයක් ආයුෂ. Healing is the children's bread. දරුවන්ගේ පෝෂණය තමයි සුවය. As you keep declaring and declaring and declaring, Jesus said, only believe and you will see the glory of God. උන්වහන්සේ කියා සිටිය ආකාරයෙන් ඔබ ප්‍රකාශ කරමින් ඔබ විශ්වාස කර සැනකින් උන්වහන්සේගේ මහිමය ඔබ දකින්නට Now for යනවා. you to build your faith, you must hear, and how you hear is by speaking and declaring and prophesying the word of God. ඔබගේ ඇදහිල්ල වර්ධනය වෙන්න තිබෙනවා එකම යතුරු තමයි වචනේ ඇසීමෙන්. ඔබ කොහොමද වචනේ ඇසෙන්නේ? උන්වහන්සේගේ වචනේ ප්‍රකාශ කරමින් අනාගත වාක්‍ය ප්‍රකාශ කරමින්. I knocked 440 million dead by declaring the power of the blessing of God. දෙවියන් වහන්සේගේ ආශිර්වාදය මම ප්‍රකාශ කරමින් මිලියන 440ක ණයබර සම්පූර්ණම අහෝසි වුණා. If he did that to me, my son and daughter, he will do that to you this evening. මගේ දුව දරුවනේ උන්වහන්සේගේ මට කරන අය ඔබටත් කරන්නට යනවා. So key number 1 is worship. ඒ පළවෙනි යතුර නමස්කාරය. Key number 2 is prayer.
දෙවනි යතුර යාඥාව. Key number three is praying in the Holy Spirit. තුන්වනි යතුර ශුද්ධාත්ම වහන්සේ කරුණ කොටගෙන යාඥා කිරීම. Key number 4 is declaration. හතරවනි යතුර ප්‍රකාශ කිරීම. And the final key is meditation. පස්වෙනි යතුර මෙනෙහි කිරීම. Meditation means to meditate on God's word. මෙනෙහි කිරීම කියන්නේ දුන්වහන්සේගේ වචනය මෙනෙහි කිරීම. Psalm chapter 1 verses 2 and 3 says, ගීතාවලිය පළවන පරිච්ඡේදයේ 2-3 පද සඳහන් කරනු ලබනවා. meditate on my word day and night and you will be a champion. උන්වහන්සේගේ වචනේ සඳහන් කරන ස්වාමින් වහන්සේගේ ව්‍යවස්ථාවේ මෙනෙහි කරන රෑදාවල් මෙනෙහි කරන මනුෂ්‍යයා ආශිර්වාද ලද්දේය. The Bible says you will spring forth like a watered garden. උන්වහන්සේගේ වචනේ කියනවා හරියට ඔබගේ ජීවිතය උතාමත් සෞභාග්‍යමත් සඵලවත් වුණු ගසක් මෙන් වෙන්න යනවා. When you meditate on the word of God, you will be like a tree planted by the rivers of water. හරියට ඔබ නොමලන කොළ ඇති ගසක් හා සමාන වෙනවා දියලක් ළඟ සිටවූ. Whatever you do, you will prosper. ඔබ කරන කුමන හෝ දෙයක් ඔබ සඵල වෙන්න යනවා. Whatever you do, when you become a meditator of His word, you will prosper. ඔබ උන්වහන්සේගේ වචනේ මෙනෙහි කරන්නේ කුණාම ඔබ කරන කොයිම දෙයක් හෝ නමුත් සඵල වෙන්න යනවා. You will ask me, Brother Raji, how is it? How do you say that we will prosper? ඔබ අසන්න පුළුවන් මගෙන් බ්‍රදර් රජින් කොහොමද එම කියන්නේ ඔබ සඵල වෙන්න යනවා Because කියලා. that is how we were created to function on this earth. මක්නිසාද අපිව සාදනු ලැබුවේ මේ පොළොව මත මේ ආකාරයෙන් ක්‍රියා කරන්නයි. You will ask me, where is it in the scripture? ඔබ අසයි කොයිද දේ වචනේ මේක සඳහන් වෙන්නේ? Go home and meditate on Genesis chapter 1 verses 28. ඔබ ගොතර ගොස් මෙනෙහි කරන්න උප්පත්ති පොතේ පළවෙනි පරිච්ඡේදයේ 28 වන පදය. God blessed Adam and Eve. දෙවියන් වහන්සේ ආදාම් සායවට ආශිර්වාද කරනු ලැබුවා. And He commanded them to multiply, to be fruitful, to replenish, to subdue and to dominate everything. උන්වහන්සේ කියා සිටියා බොහෝ වන්න කියලා. උන්වහන්සේ කියා සිටියා ආශිර්වාද. උන්වහන්සේ කියා සිටියා පාලනය කරන්න කියලා. Today, through the grace and the Spirit of God, we are the Adam and the Eves of this earth. අද අනුග්‍රහය කරුණ කොටගෙන ශුද්ධාත්ම වහන්සේ කරුණ කොටගෙන අපි මේ පොළොවට ආදාම් සා ඒව. The presence of God has empowered us to multiply, to be fruitful, to replenish, to subdue and to dominate everything on this earth. ඉතින් උන්වහන්සේ අපට දී තිබෙන බලය කරුණ කොට අපි ප්‍රගුණ වෙන්න ආශිර්වාද වෙන්න සහ පාලනය කළ ආධිපත්‍යයේ කරුණ කොටගෙන මෙහෙවන්න උන්වහන්සේ අපට බලය දී තිබෙනවා. Our success story is the successful time that we have spent hours and hours and hours in the prayer room. අපගේ සාර්ථකත්වයේ රහස තමයි අපි පැය ගණන් උන්වහන්සේගේ අභිමුඛයේ යාඥාවෙන් Our සිටීම. former ministry, we grew the ministry from 200 believers to over 10,000 plus people. අපි හිටපු සේවාව තුළ අපි 200ක සෙනග ඉඳන් how many? 10,000. දසදහසක සෙනග දක්වා ඒ කණ්ඩායම වැඩි වුණු ලැබුවා. There were no superstars in that ministry. ඒ සේවය තුළ කිසිම තනි ශූරයෙක් හිටියේ නැහැ. There was no one-man show. එක මිනිස්සෙක්ගේ ක්‍රියාවක් තිබුණේ නැහැ. The secret was in prayer and in the presence of God. ඒ රහස තිබුණාවේ රහස තමයි උන්වහන්සේගේ අභිමුඛයත් යාඥාව. One woman prayed and prayed and prayed and the revival broke loose. එක කාන්තාවක් යාඥා කරා පිබිදීම පටන් ගත්තා. My son, my daughter, if you need your breakthrough, be a man and a woman who's hungry for the presence of God. මගේ දුවා දරුවනේ ඔබට කඩායමක් අවශ්‍ය නම් ඔබේ ජීවිතයට උන්වහන්සේගේ අභිමුඛයට පිපාසිත ඇති මිනිසෙක් වන්ට. So I have presented to you 5 secrets how to clothe and empower yourself with the presence of God. ඉතින් මම ඔබට රහස් පහක් කියා දුන්නා උන්වහන්සේගේ අභිමුඛයේ පැඟෙන උන්වහන්සේගේ අභිමුඛයේ රැඳෙන රහස් පහක්. Shall we rise up to our feet අපි දෙපයින් නැගී සිටිමු. and just begin to bask in the beautiful presence of the glory of God? මේ මහිමවත් දෙවියන් වහන්සේගේ අභිමුඛයේ අපි සිටගමු. Ask the Holy Spirit, Daddy, fill me daily with the kabod weighty presence of God. ඔබ ඉලා සිටින පියාණනි මාව ඔබ වහන්සේ පුරවන්ට ඔබ වහන්සේගේ අභිමුඛයෙන්. Because when the kabod Shekinah glory fills your physical body, මක්නිසාද ඔබගේ ජීවිතය ඒ ශකයිනා මහිමෙන් පිරෙන්ට යන විට you will have victory in every area, in every arena, in every sphere of your life. අවධානය කඩ කරගන්න එපා කවුරුත්. එහෙම කරාම ඔබගේ ජීවිතය
ඔබගේ ජීවිතේ හැම ශ්‍රේෂ්ඨයකම ඔබ උන්වහන්සේගේ මහිමයක් දකින්න යනවා, ජයග්‍රහණයක් දකින්න යනවා.